සුබ දවසක් කොම්මාස්ටර් YouTube channel එක සමග එක්වන ඔබ සාදරයෙන් අපි පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ 12 වසර විෂය නිර්දේශයේ 6 වන මාතෘකාවට අදාළව කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන්. 12 වසර දෙවන වාරයේදී අපි අවසාන වතාවට සාකච්ඡා වුණේ කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන්. හදිසියෙම පාසල් පද්ධතියේ COVID-19ට නිවාඩු දීම නිසා අපිට මේ මාතෘකාව සම්පූර්ණයෙන් ඉවර කරගන්න බැරි වුණා. ඒ නිසා අපි තේමාව විදිහට දැම්මා COVID-19ට යට වුණු මූල්‍ය ප්‍රකාශන කියලා. කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඔබ දන්නවා මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ අපේ ගිණුම්කරණයේ නිමවීමේ කොටසක්. ඒතර ගිණුම් කරන නිමවීම වශයෙන් මූල්‍ය ප්‍රකාශන විදිහට අපි ආදාය ලාභ හෝ අලාභ ප්‍රකාශනය එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශනයත් මූල්‍ය ප්‍රකාශනය පිළියෙල කරන කාලච්ඡේදයේ අවසානයේ පිළියෙල කරන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් කියන දෙක ප්‍රධාන වශයෙන් කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන යටතේ අපි පිළියෙල කරනවා. ඒ අනුව අපි මූල්‍ය ප්‍රකාශනයක් පිළියෙල කරන තෝරාගත් ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී අපි ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්නත් අවසාන දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්නත් ඒ ගිණුම් කාලච්ඡේදය තුළ වාර්තා වෙලා තියෙන ලෙජරේ තියෙන සියලුම ගිණුම් අපි තෝරාගත් ගිණුම් කාලච්ඡේදයේ අදාළ ගනුදෙනු බවට පත් කරගන්න වෙනවා. ඒ නිසා අපි ලෙජරයට අලුතෙන් සටහන් ඇතුල් කරන්න වෙනවා. සමහර සටහන් කරලා තියෙන ගනුදෙනු අපිට වෙනස් කරන්න වෙනවා. ඒ නිසා අලුතෙන් තබන සටහන් අපි නම් කරනවා ගැලපුම් සටහන් කියලා. ඒත් ඔබ දන්නවා ගැලපුම් සටහන් වාර්තා කරන්නේ අපේ මූලික පොත තමයි පොදු ජර්නලය. ඒතර පොදු ජර්නලය හරහා අපි ඒ ගැලපීමට අදාළ දිට්ඨ සටහන වාර්තා කරලා අපි ලෙජරේ සටහන් කරලා ඉන් අනතුරුව තමයි අපි මූල්‍ය ප්‍රකාශන වලේ සංශෝධන ඇතුළත් කරන්නේ. අද අපි සාකච්ඡා කරනවා මේ විෂය ඒකකයට අදාළ වන මූල්‍ය ප්‍රකාශන ගැලපුම් 14ක් සමග මූල්‍ය ප්‍රකාශනයක් පිළියෙල කරන්නේ කොහොමද කියලා. අපි කලින් සඳහන් කරපු ආකාරයට කේවල ස්වාමී ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අපි අභ්‍යාසයක් වශයෙන් දැන් අපි දීලා තියෙන අභ්‍යාසයේ තියෙන එක් එක් අයිටමයන් කියවලා බලමු. ලිපි ද්‍රව්‍ය වෙළඳාමේ නිරත සුමේධගේ ව්‍යාපාරයේ 2019-12-31ට ශේෂ පිරික්සම පහත දී ඇත. ව්‍යාපාරය එකතු කළාගේ මත වැඩ බදු ලියාපදිංචි ව්‍යාපාරයකි. දැන් බලන්න ඔබට ශේෂ පිරික්සම දීලා තියෙනවා. හර තියෙනවා 2019 1 තොගේ 1200යි. සේවක වේතන සුද්ධ 900යි. වරිපනම් බදු 540යි. විදුලි ගාස්තු 120යි. දුරකථන ගාස්තු 175යි. වෙළඳ ලැබිය යුතු දෑ 7000යි. ගැනිලි 135යි. විකුණුම් වැට් සහිතව 12960යි. ගැනුම් වැට් සහිතව 6480යි. ඉඩම් 2000යි. මෝටර රථ පිරිවැට 6000යි. කාර්යාල උපකරණ 2500යි. ලී බඩුවා සවිකිලි 1500යි. 2019 1 දින සමුච්චිතසය මෝටර රථ 2400යි. කාර්යාල උපකරණ 1000යි. ලී බඩු 600යි. බැංකුවේ මුදල් 1130යි. විකුණුම් 150යි. ප්‍රාග්ධනය 7000යි. වෙළඳ ගෙවිය යුතු දෑ 3400යි. ලද වට්ටම් 600යි. ලැබූ ගෙවල් කුලී 200යි. 10% බැංකු ණය 1000යි. බැංකු ණය පොලී 80යි. හානි කරන ලාභ ඉඩහැරීම 2019 600යි. ලැබූ පොලී 150යි. ශේෂ පිරික්සමේ මුළු එකතුව 29910යි. අතිරේක තොරතුරු ඔබ බලන්න 2019-12-31 දිනෙන් අවසන් වශයෙන් සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත දෑ ගැලපීම් කළ යුතු වේ. 2019-12-31 තොගය පිරිවැයට රුපියල් 2 ලක්ෂයක් වන අතර ඒ සුද්ධ උපලබ්ධයගේ 1,80,000කි. දෙවැනි ගැලපුම 2019-11-25 ගබඩාව ගිනි ගැනීම නිසා රුපියල් 1,50,000ක භාණ්ඩ තොගයක් ගින්නෙන් විනාශ වී ඇත. හානියෙන් 80%ක වන්දියක් ගෙවීමට රක්ෂණය ගිවිසගෙන ඇත. මේ සම්බන්ධයෙන් කිසිම සටහනක් පොත්වල තබා නැත. තුන්වෙනි ගැලපීම වරිපනම් බදු රුපියල් 1,40,000ක් 2023 3.31 දිනෙන් අවසන් කාර්තුව සඳහාය.
විදුලි ගාස්තු 80ක් උපචිතය. ලැබූ ගෙවල් කුලි වලින් 50000ක් ඉදිරි වර්ෂයට අදාළය ලැබූ පොලි 50000ක් උපචිතව ඇත. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ බොල් ණය රුපියල් 50000ක් කපා හල යුතු අතර වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම 10%ක් වනසේ ගැළපිය යුතුය. 6. මෝටර රථ හා කාර්යාල උපකරණ සරල මාර්ග ක්‍රමයේ මත 10% බැගින්ද ලීබඩ උපකරණ 5 බැගින්ද සේ සඳහා වෙන් කළ යුතුය. 7 වෙනි ගැළපීම බලන්න අයිතිකරු විසින් රුපියල් 80000ක් වටිනා භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනීය සඳහා ලබාගෙන ඇතත් ඒ සම්බන්ධ කිසිම සටහනක් පොත්වල ඇතුළත් කර නැත. සේවක අර්ථසාධක අරමුදල් සඳහා සේවක දායකයේ 10%ක් හා සේව්‍ය දායකයේ 15%කි. සේවකයාගේ දායකයේ වැටුපෙන් අඩු කරගෙන නැතත් සේව්‍ය දායකයේ සම්බන්ධයෙන් කිසිම සටහනක් පොත්වල තබා නැත. 9 වෙනි ගැළපීම ව්‍යාපාරයේ සියලු ගැනුම් හා විකුණුම් මත 8%ක වැට් බදු ගෙවිය යුතුය. සැපයුම් කරුවට ගෙවිය යුතු වැට් බදු හා ගනුදෙනුකරුවන්ගෙන් අය කළ යුතු වැට් ණය හිමි පාලන හා ණයගැති පාලන ගිණුමේ සටහන් කර ගැනුම් හා විකුණුම් වලට පිටපත් කිරීම හැර වෙනත් සටහනක් තබා නැත. අවශ්‍ය වන්නේ 2019-12-31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ආදායම් ප්‍රකාශයත් එදිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් පිළියෙල කිරීම. හොඳයි අපි දැන් බලමු අපේ අවසාන තොග ගැලපීම සම්බන්ධයෙන් කොහොමද අපි මූල්‍ය ප්‍රකාශනයක් පිළියෙල කරනකොට ගන්නා වූ ගිණුම් කරන පියවරයන් අපි හදන අභ්‍යාසය කොහොමද අපි ඒක වාර්තා කරන්න කියලා. දැන් ඔබට දීලා තියෙන සටහනේ බලන්න ගැලපුම් අංක 1 අවසාන තොග ගැලපීම. ඒතර අවසාන තොගය කියන්නේ අපි ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ විකිණීමේ අදහසින් ගෙනාවත් ඒ ගිණුම් කාලච්ඡේදය තුළ විකුණ ගන්න බැරි තොගයේ වටිනාකම. ඒතර මේ තොගයේ වටිනාකම ගණනය කිරීම සම්බන්ධයෙන් අපි ඉදිරියේදී LKS 2 කියන ගිණුම් කරන ප්‍රමිතියේ නිර්දේශ අපි අනුගමනය කරනවා. එතෙක් ඔබට අවසාන තොගය කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය පමණක් වැදගත්. එතකොට අපි අවසාන තොගය විකිණීමට ගෙනාවු නමුත් විකුණ ගන්න බැරුව ගබඩාවේ ඉතිරි වෙලා තියෙන තොගය අපේ වත්කමක්. ඒ නිසා අපි මොකද කරන්නේ? අවසාන තොග ගිණුම හර කරලා ගැලපුම් සටහනක් වශයෙන් වෙළඳ ගිණුම බැර කියන නැත්නම් ආදායම් ප්‍රකාශයේ බැර කියන දිට්ඨ සටහන පොදු ජර්නලයේ වාර්තා කරනවා. ඉන් අනතුරුව අපි අපේ ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය ලබා ගැනීම සඳහා ආරම්භක තොගේ හා ගැනුම් පිරිවැයෙන් අපි අඩු කරනවා. එතකොට අපි අවසාන තොගේ වටිනාකම අවසාන තොගේ සුද්ධ උපලබ්ධියගේ කියලා අපි කතා කරනවා. එදාට වෙළඳ පොලේ මේ තොගේ විකුණන්න පුළුවන් වටිනාකම අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් වශයෙන් අනාවරණය කරන්න ඕනේ. එතකොට අපි බලමු එහෙමනම් අපි දීලා තියෙන අභ්‍යාසයේ පළවෙනි ගැලපීම සිද්ධ කරන්න. මම ඔබට සඳහන් කරා අවසාන තොගේ සුද්ධ උපලබ්ධියගේ කියලා. සුද්ධ උපලබ්ධියගේ කියන එකේ සරල අර්ථය තමයි අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පිළියෙල කරන දිනේදී අපි ළඟ ඉතිරි වෙච්ච තොගේ එදා වෙළඳ පොලේ වික්කොත් ඒ විකුණා ලැබෙන මුදලින් විකුණන්න ගිය වියදම් සහ ඒ තොගේ යම් කිසි නිම කිරීමේ කාර්යයකට වෙනත් නිම කරන්න යම් වියදමක් දැරුවොත් ඒක අඩු කරලා එන උත්තරේ. ඒක අපි වැඩි විස්තර ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2කින් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. දැනට අපි සුද්ධ උපලබ්ධියගේ අඩු වුණොත් පිරිවැයට වඩා අපි මොකද්ද ගන්නා ක්‍රියාමාර්ගය කියන එක අපේ සටහනේ දෙකෙන් ඔබට පැහැදිලි කරනවා. බලන්න අවසාන තොගේ පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩුවීම. මේ අඩුවිච්ච ප්‍රමාණය ලාභ ගිණුම හර කරලා අපි තොග ගිණුම බැර කරනවා. එතකොට අපි ලාභ ගිණුම හර වුණා කියන්නේ ලාභයෙන් අඩු කරන්න ඕන. අපිට අලාභයක් පිරිවැයට වඩා විරඳ පොලයාගේ අඩු වුණාම අපිට මේ තොගය ගත්ත මිලට විකුණ ගන්න බෑ. ඒ නිසා ඇතිවිච්ච අලාභය අපි තොග කපා හැරීමක් ලෙස වෙනත් වියදම් යටතේ ලාභයෙන් අඩු කරනවා. ඒකට අපි ලාභ ගිණුවේ වියදම් සීට් ඔබ දැනටමත් දන්නවා. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම් විදිහට වියදම් සීට් 4ක් දාගන්න. අන්න එතනදී අපි තොග කපා හැරීම සඳහන් කරන්නේ වෙනත් වියදම් වශයෙන්. ඊළඟට අපි තොගේ අර පිරිවැයෙන් අඩු විච්ඡයාගේ නැත්නම් සුද්ධ උපලබ්ධියගේ දක්වා කපාහලාගේ අඩු කරලා එන උත්තරේ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංග වත්කම් යටතේ අනාවරණය කරන්නේ. දැන් එහෙමනම්
අපි අපිට දීලා තියෙන අභ්‍යාසයේ 1 සහ 2 කියන ගැළපුම කොහොමද සාකච්ඡා කරන්නේ කොහොමද සටහන් කරන්නේ කියන එක අවධානය යොමු කරමු. දැන් බලන්න ඔබගේ ආදායම් ප්‍රකාශනයේ සුමේධගේ ව්‍යාපාරය. අපි අවසාන තොගේ පිරිවැය විකුණුම් පිරිවැය ගණනය කරගන්න අපි අවසාන තොගේ පිරිවැය ලක්ෂ 2 අපි දහස් වලින් සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නේ. ඒතර මූල්‍ය ආදායම් ප්‍රකාශනයේ අපි 200ක් විදියට අවසාන තොගේ පිරිවැය අඩු කරනවා. ඊළඟට බලන්න අපි මේකේ සුද්ධ උපලබ්ධියගේ 1,80,000යි කියලා පළවෙනි ගැලපීමේ වාර්තා කරනවා. එතකොට අපි දන්නවා ලක්ෂ 2ක් පිරිවැය වෙච්ච එක 1,80,000යි වෙළඳපොලේ යගේ නම් අපිට 20,000ක ඒ අලාභය අපි වෙනත් වියදම් යටතේ තොග කපා හැරීම විදියට වාර්තා කරනවා. බලන්න ගැලපුම් අංක 1 ඔබේ ඒ තොග කපා හැරීම ඉස්සරහින් අංක 1 කියලා අපි දාලා තියෙන්නේ ඒ ගැලපීම වාර්තාක ගැලපුම් අංක 1 ඒකට තොග කපා හැරීම. ඊළඟට බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කොහොමද මේක වාර්තා වෙන්නේ කියලා අපි බලමු. එතකොට අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල අපි ලියනවා තොගේ පිරිවැය 200 නෙවෙයි සුද්ධ උපලබ්ධියගේ 180. ඒකත් අපි අංක 1 කියන ගැලපුම යටතේ අපි 180 සඳහන් කරලා තියෙනවා. එතකොට ගැලපුම් අංක 1 සහ 2 අපි වාර්තා කරන පිළිවෙත අපි ওই විදිහටයි අනාවරණය කරේ. අපි ඊළඟට තුන්වෙනි ගැලපීම වශයෙන් සාකච්ඡා කරන්නේ ගබඩාවක තොගයක් හානි වුණොත් කොයි ආකාරයෙන්ද අපි ගිණුම් පියවර වෙන්නේ. අපි දන්නවා අපේ තෝරාගත් ගිණුම් කාලච්ඡේදය තුල ගබඩාවේ අපි විකුණන්න ගෙන භාණ්ඩ නොයෙකුත් හේතුන් මත ස්වභාවික විපත් නිසා ගිනි ගැනීම නිසා ජලයෙන් වගේ දේවල් වලින් අපිට තොග හානි වෙනවා. එවැනි හානියක් වුණොත් අපි පළමුවෙන්ම කළ යුතු දේ තමයි හානියේ වටිනාකම අපි ගැනුම් වලින් ඉවත් කරන්න ඕන. ඒ සඳහා අපි දික්සටහනක් වශයෙන් පොදු ජර්නලයේ වාර්තා කරනවා තොග හානි වූ තොග ගිණුම හර ගැනුම් ගිණුම බැර කියලා. ඒතකොට ගැනුම් වලින් අපි අයින් කරන්න ඕනේ. ඊළඟට දැන් මෙවැනි අවස්ථාවකදී තොග හානියක් වුණොත් අපිට ඒකෙන් වෙන අලාභය වළක්වා ගන්න අපිට රක්ෂණ ආවරණයක් ගන්න පුළුවන්. එවැනි රක්ෂණ ආවරණයකින් ව්‍යාපාරයේ ආවරණය වෙලා තියෙනවා නම් අපි ඒ හානියෙන් කොටසක් රක්ෂකයාගේ වන්දි වශයෙන් අය කරගන්න පුළුවන් නිසා අපේ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ එවැනි හානියක් සඳහා රක්ෂකයා වන්දි ගෙවන්න එකගතාවයක් වෙලා තියෙනවා නම් අපි ඊළඟ ගිණුම් කරන පියවර විය යුත්තේ ඒ හානියෙන් කොටසක් රක්ෂකයාගෙන් අය කරගන්න ඕන නිසා අපි මේ වගේ ජර්නල් සටහනක් තියෙනවා. බලන්න ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර අපේ ව්‍යාපාරයේ අලාභය දරා ගන්න ඕන එක ලාභ ගිණුම හර හානි වූ ගිණුම බැර. ඒකට කොටසක් අපි රක්ෂකයාගෙන් අය කරගන්නවා. රක්ෂකයාගේ එකඟ වෙච්ච වන්දිය අපේ හානියට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ අඩු වෙච්ච ප්‍රමාණය අපිට අලාභයක්. ඒ අලාභය අපි ආදායම් ප්‍රකාශනයේ අපි වෙනත් වියදම් යටතේ තොග හානි කියලා වාර්තා කරනවා. එතකොට අපි බලන්නේ ඊළඟ කොටුවෙන් අපි ඒක පැහැදිලි කරලා තියෙන ආදායම් ප්‍රකාශය ඉදිරිපත් වෙන ආකාරය. අලාභය සඳහා රක්ෂණාවරණයක් නොමැත්තේ නම් මුළු අලාභයම වෙනත් වියදමක් ලෙස ලාභයෙන් අඩු කරන්න. රක්ෂණාවරණයක් නැත්නම් මේ අඩු කර ඉතිරි වටිනාකම වෙනත් වියදමක් ලෙස අඩු කරන්න. එතකොට රක්ෂකයා අවුරුද්ද අවසාන වෙනකන් අපිට වන්දිය පිරිනමලා නැත්නම් අපි මොකද කරන්නේ රක්ෂණ සමාගම අපේ ණය ගැති එක් කරගන්න ඕන නිසා අපි අර ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුමේ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් යටතේ අනාවරණය කරනවා. අපි බලමු දෙවෙනි ගැලපීමෙන් අපි කියනවා 2019-11-25 ගබඩාවට ගිනි ගැනීම නිසා රුපියල් 1,50,000ක භාණ්ඩ තොගයක් ගින්නෙන් විනාශ වී ඇත. හානියෙන් 80%ක් වන්දි ගෙවීමට රක්ෂකයා ගිවිසගෙන ඇත. මේ සම්බන්ධයෙන් කිසිම සටහනක් පොත්වල තබා නැත. ඒකට බලන්න අපේ ගබඩාවේ තොගේ හානි වෙලා තියෙනවා රුපියල් 1,50,000ක්. ඒ කියන්නේ 150ක්. අපි ඔය ගැනුම් වලින් අඩු කරනවා. අපේ ගැලපුම වාර්තා කරනකොට විකුණන්න ඒවා ලැබෙන්නේ නැති නිසා ගැනුම් වලින් 150ක් අඩු කරනවා. ඒක අංක 2 ගැලපුම වශයෙන් අපේ ආදායම් ප්‍රකාශය අපි ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට බලන්න රක්ෂකයා අපිට මේකෙන් 80ක් වන්දි වශයෙන් ගෙවනවා. 80යි කියන්නේ අපිට 120ක් වන්දි ලැබෙනවා. එතකොට අපිට අපේ ව්‍යාපාරයට අපිට අලාභයක් වෙන්නේ රුපියල් 30ක මුදලක් 30000ක මුදලක්.
පාරේ දරාගත යුතු අලාභය තොග හානිය කියලා අපි අංක 2 යටතේ වෙනත් වියදම් වශයෙන් අපි අනාවරණය කරලා තියෙනවා. දැන් බලන්න ඔබ ලැබිය යුතු රක්ෂණ වන්දිය අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ රක්ෂකයාගෙන් 80%ක වන්දිය අපි 1,20,000 අපි ජංගම වත්කම් යටතේ වාර්තා කරනවා. ඒක අපි ගැලපුම් අංක 2 නිසා මම ඔබට ඉදිරියෙන් දක්වලා තියෙනවා අංක 2 කියන එක. එතකොට අපි ව්‍යාපාරයේ දරාගත යුතු අලාභය රුපියල් 30,000 වෙනත් වියදමක් වශයෙන් ලිව්වා. සම්පූර්ණ හානිය ගැනුම් වලින් අඩු කරා. රක්ෂකයා එකඟ වූ වන්දිය අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ අනාවරණය කරා. එතකොට ඔබ බලන්න ඕනෑම හානියක් වුණොත් ස්වභාවික දෙයක් නිසා වෙන්න පුළුවන්. ඕනෑම විකිණීම සඳහා ගෙනා භාණ්ඩ තොගයක් ගිණුම් කාලච්ඡේදය තුලදී හානියක් වුණොත් අපි ඔන්න ඔය විදියට ගැලපුම අවසාන ගිණුමට සම්බන්ධ කරනවා. දැන් අපි තුන්වෙනි ගැලපීම කෙරෙහි අවධානය යොමු කරමු. වරිපණම් බදු රුපියල් 1,40,000ක් 2020 3.31 දිනෙන් අවසන් කාර්තුව සඳහාය. විදුලි ගාස්තු 80,000ක් උපජිතය. ඒ අනුව ඔබට දීලා තියෙන වග්ගය බලන්න උපජිත වියදම. එතකොට උපජිත වියදමක් කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන දවසේදී වියදමක් අපිට ගෙවන්න තියෙනවා නම් අපිට වාර්ෂිකයට අදාළයි තාම මුදලින් ගෙවලා නැත්නම් අපි ඒවා කියන්නේ උපජිත වියදම් කියලා. එතකොට බලන්න අපි ඒක වෙනුවෙන් තියෙන ගැලපුම් සටහන අදාළ වියදම් ගිණුම හර ගෙවිය යුතු වියදම් එහෙම නැත්නම් උපජිත වියදම් ගිණුම බැර. දැන් ඔක තමයි පොදු ජනලයේ තියෙන දිට් සටහන. අපි ඒක බලමු ආදායම් ප්‍රකාශයේ කොහොමද ගැලපුම අපි වාර්තා කරන්නේ ඊළඟ කොටුවට බලන්න ශේෂ පිරික්සුමේ වියදමට උපජිත ප්‍රමාණය එකතු කර ආදායම් ප්‍රකාශයේ ලාභයෙන් අඩු කරන්න. ඒ කියන්නේ අපි වර්ෂයේ වියදම මුදලින් දරපු එකට ගෙව්වා හෝ නොගෙව්වා වර්ෂයට අදාළ වියදම බවට පත් කරන්න අපි ඒ උපජිත ප්‍රමාණය එකතු කරනවා. එකතු කරලා අපි වර්ෂයට අදාළ ප්‍රමාණය තමයි ලාභ ගිණුමට වියදමක් වශයෙන් අඩු කරන්නේ. ඊළඟ මේ උපජිත ගෙවන්න තියෙන ගාන අපි දන්නවා මේක අපි බැඳීමක් වර්තමාන බැඳීමක් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත වර්තමාන බැඳීමක්. එතකොට අපි මේක වගකීමක් විදිහට අපේ නිර්වචනයට අයිති. ඒ නිසා අපි ජංගම වගකීම් යටතේ මේක කෙටි කාලීනව බේරුම් කළ යුතු දෙයක් නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ අනාවරණය කරනවා. ඊළඟට අපි බලමු අපේ වගුවේ තියෙන 5 වෙනි අංකය කලින් ගෙවූ වියදම්. එතකොට මේ ගැලපීමේ තියෙනවා කලින් ගෙවීමක්. ඒ අනුව අපි බලමු කලින් ගෙවූ වියදම් කොහොමද ගලපන්නේ? ඉදිරියට ගෙවූ වියදම් ගිණුම හර වියදම් ගිණුම බැර. එතකොට යම් කිසි වියදමක් අපේ ගිණුම් කාලච්ඡේදයට වඩා වැඩිපුර ගෙවලා තියෙනවා. ඒ වැඩිපුර ගෙවපු කොටස අපි සලකන්නේ කලින් ගෙවීමක් එහෙම නැත්නම් ඉදිරියට ගෙවීමක්. එතකොට අපිට හැකියාව තියෙනවා මේ ඉදිරියට කළ ගෙවීම ඊළඟ ගිණුම් කාලච්ඡේදයේ දක්වා අපි ඉස්සරහට අරන් යන්න. ඒක අපිට වත්කමක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒකයි ඉදිරියට ගෙවූ වියදම් ගිණුම හර වුණේ. ඒතර අදාළ වියදම් ගිණුම බැරවීම නිසා අපේ අදාළ වියදමින් එක අඩු වෙනවා. එතකොට අපි ගැලපුම් සටහන වාර්තා කරන්නේ අදාළ ගිණුම් වල ওই විදිහටයි. අපි ඒක අවසාන ගිණුමට බද්ධ කරනකොට ශේෂ පිරික්සුමේ වියදම් වල වටිනාකමෙන් අඩු කර ඉතිරි වටිනාකම වියදමක් ලෙස ලාභයෙන් අඩු කරන්නේ. ඒ කියන්නේ අපි වර්ෂයේ මුදලින් දරපු වියදමෙන් ඊළඟ ගිණුම් කාලච්ඡේදයට දරලා තියෙන කලින් ගෙවීම අඩු කරනවා. අඩු කරලා අපි වර්ෂයට අදාළ ගාන ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් ලියනවා. අර වැඩිපුර ගෙවපු එක අපි කලින් ගෙවීමක් එහෙම නැත්නම් ඉදිරියට ගෙවීමක් ජංගම වත්කම් ශීර්ෂයේ අර්ථේ වත්කමක් ලෙස අනාවරණය කරනවා. දැන් බලන්න එතකොට අපි වරිපණම් බදු ශේෂ පිරික්සීමේ තියෙනවා 540ක්. අපිට කියනවා 2020 3.31 දිනෙන් අවසන් කාර්තුවට 1,40,000ක් අදාළයිද? ඒ කියන්නේ අපි ඉදිරි මාස 3කට වරිපණම් බදු ගෙවලා තියෙන නිසා ශේෂ පිරික්සීමේ තියෙන 540න් අපි 140ක් අඩු කරලා වර්ෂයට අදාළ ගාන 400 අපි වරිපණම් බදු කියලා දාලා තියෙනවා. ගැලපුම් අංකේ මම ඉදිරියෙන් සටහන් කරලා තියෙනවා. ඊළඟට ඔයා බලන්න අපිට ඊළඟ ගැලපීම උපජිතයක විදුලි ගාස්තුව. විදුලි ගාස්තුවත් අපි ඒ වගේමයි විදුලි ගාස්තුව උපජිතයි කියන්නේ අපේ ශේෂ පිරික්සීමේ තියෙනවා රුපියල් 1,20,000ක්.
ඒ 1,20,000 අපි මුදලින් දරපු එක. හැබැයි අපි තාම 80,000ක් ගෙවන්න තියෙනවා. ඒ නිසා අපි වර්ෂයට අදාළ ගාණ බවට පත් කරන්න අර 120ට 80ක් එකතු කරලා අපි වර්ෂයට අදාළ වියදම පරිපාලන වියදම් ශීර්ෂය යටතේ 200ක් අනාවරණය කරලා තියෙනවා. ඒතර ගැලපුම් අංක 3 ඒ විදිහටයි අපි ආදායම් ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. එතකොට අපි ශේෂ ආදායම් ප්‍රකාශයේ දක්ව වරිපණම් ටිකෙන් වර්ෂයට අදාළ ගාණ ආදායම් ප්‍රකාශනයට ගියා 400ක්. අපි ඉදිරියට ගෙවුව 140 ජංගම වත්කම් යටතේ 140 අපි වාර්තා කරනවා. ඒක ගැලපුම් අංක 3 විදිහට අපි ඇතුළත් කරලා තියෙනවා ජංගම වත්කම් යටතේ. ඊළඟට අපි උපචිත ප්‍රමාණය උපචිත විදුලි ගාස්තුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වගකීමක් වන නිසා ජංගම වගකීම් යටතේ අපි අනාවරණය කරා උපචිත විදුලිය රුපියල් 80. ඒක ගැලපුම් අංක 3 විදිහට අපි පෙන්වුම් කරලා තියෙනවා. දැන් අපි අවධානය යොමු කරමු අපේ අභ්‍යාසයේ 4 වෙනි ගැලපුම කෙරෙහි. ලැබූ ගෙවල් පොලි වලින් 50000ක් ඉදිරි වර්ෂයට අදාළය. ලැබූ පොලි 50ක් උපචිතව ඇත. දැන් අපි ආදායම් ප්‍රකාශයේ ගැලපුම් වාර්තා කරන්නේ ආදායමක් සම්බන්ධ ගැලපීම. ඒකට ආදායමක් අපි ආදායම් ප්‍රකාශයේ වාර්තා කරන්නේ කාලච්ඡේදයට අදාළ ආදායම් බවට හරවලා. එතකොට අපි ළඟ තියෙන ආදායනුත් අපි වර්ෂයට වඩා වැඩියෙන් ලැබුණොත් අපි කලින් ලැබුව ආදායමක් වෙනවා. ලැබෙන්න තියෙන ආදායම් අපි සලකන්නේ උපචිත ආදායම් එහෙම නැත්නම් ලැබිය යුතු ආදායම් විදියට. අපි බලමු මේ ලැබිය යුතු ආදායම් සහ අපේ උපචිත ආදායම් සම්බන්ධ ගිණුම් කරන පියවර සම්බන්ධයෙන් මොන ආකාරයෙන්ද අපි අනුගමනය කරලා තියෙන්නේ කියලා. අපි ඒ සම්බන්ධයෙන් ඔබට දීලා තියෙන සටහන කෙරෙහි අවධානය යොමු කරමු. අංක 6 යටතේ ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. එතකොට අපි ආදායම් ප්‍රකාශනයට කොහොමද ඒක ගලපන්නේ? එතකොට අපේ දිට්ඨ සටහන තමයි පොදු ජර්නලේ ලැබිය යුතු ආදායම් හර ආදායම් ගිණුම බැර කියලා අපි ඇතුළත් කරනවා. අපි අවසාන ගිණුම හදනකොට ගන්නා ආදායම් ප්‍රකාශනයට ඒක බලපෑම තමයි ශේෂ පිරික්සීමේ ආදායමට ලැබිය යුතු ආදායම එකතු කර වෙනත් ආදායම් යටතේ වාර්තා කරන්න. එතකොට අපි දානවා දල ලාභයට යටින් වෙනත් ආදායම් කියලා අපි තීර්ෂයක් දානවා. ඒ ශීර්ෂයේ වර්ෂයට අදාළ ආදායම අපි අපේ ආදායම් ප්‍රකාශයේ වාර්තා කළ යුතු නිසා ලැබිය යුතු කොටස එකතු කරලා ලැබුණු ගානට වෙනත් ආදායම් යටතේ අපි ලියනවා. ඒ වගේම අපි ලැබෙන්න තියෙන ගාන ලැබිය යුතු ආදායම් වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ අනාවරණය කරනවා. ඒ වගේම සටහනේ 7 වෙනි කොටසෙන් අපි දක්වලා තියෙනවා කලින් ලැබුව ආදායම් ගැලපීම සම්බන්ධයෙන්. ඒතර කලින් ලැබුව ආදායමක් කියලා කියන්නේ ගිණුම් කාලච්ඡේදයට නියමිත ආදායමට වඩා වැඩිපුර අපි එකතු කරගත් ආදායම්. ඒ වැඩිපුර එකතු කරගත් ආදායම අපි අපේ ආදායම් ගිණුමෙන් ඉවත් කරන්න ඕනේ. ඒ සඳහා අපි කළ යුතු දේ තමයි ආදායම් ගිණුම හර කරලා කලින් ලද ආදායම් ගිණුම බැර කියලා දිට්ඨසහනක් ඇතුළත් කරන එක. ඒතකොට කලින් ලද ආදායමයි කියන්නේ අපි අපේ මූල්‍ය තත්ත්වය පිළියෙල කරන දිනට වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි කලින් ලද ආදායම් ගිණුම බැර වුනේ. දැන් අපි ඒක අපේ ආදායම් ප්‍රකාශය කොහොමද වාර්තා කරන්නේ? ශේෂ පිරික්සීමේ ඇති ආදායම් වටිනාකමෙන් අඩු කර ලැබෙන වටිනාකම වෙනත් ආදායම් යටතේ අනාවරණය කරන්න. එතකොට අපේ ශේෂ පිරික්සීමේ තියෙන ආදායමෙන් අපි වර්ෂයට වැඩිපුර ලැබිලා තියෙන නිසා ඒ ආදායමෙන් එක අඩු කරනවා. අඩු කළා වර්ෂයට අදාළ කොටස වෙනත් වියදම් යටතේ අපි අනාවරණය කරනවා. අර කලින් ලද ආදායම අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අනාවරණය කරනවා ජංගම වගකීමක් ලෙස. එතකොට කලින් ලද ආදායම ජංගම වගකීමක් ලෙස අනාවරණය කරන්නේ. ඔන්න ඒ විදිහට තමයි අපි ලැබිය යුතු ආදායමත් උපචිත ආදායමත් අපේ ආදායම් ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට වාර්තා කරන්නේ. දැන් අපේ අභ්‍යාසයේ ගැලපුම් අංක 4 තිබෙන ලැබූ ගෙවල් පොලි 50ක් ඉදිරි වර්ෂයට අදාළය. ලැබූ පොලි 50ක් උපචිතව ඇත. එතකොට අපිට තියෙනවා ඉදිරියට ලැබූ ගෙවල් පොලි වලින් 50ක් ඒ වගේම ලැබූ පොලි 50ක් අපිට ලැබෙන්න තියෙනවා. දැන් අපි බලමු අපේ
අභ්‍යාසයේ කොහොමද අපි ඒක වාර්තා කරන්න කියලා. දැන් අපි ලැබූ පොලි බලන්න ලැබූ පොලි අපිට තිබෙනවා රුපියල් 1,50,000ක් ශේෂ පිරික්සුමේ. එතකොට 1,50,000ට අපි ලැබෙන්න තියෙනවා තව 50 ලැබූ පොලි. එතකොට අපි ඒ ලැබෙන්න තියෙන 50 එකතු කරලා අපි වෙනත් ආදායමක් වශයෙන් ලියලා තියෙනවා 200ක්. ඒ වගේම ලැබූ ගෙවල් කුලි අපිට ලැබූ ගෙවල් කුලි තියෙනවා 200ක්. ඒ 200න් අපිට වැඩිපුර ඊළඟ ගිණුම් කාලත්වයට 50ක් වැඩිපුර ලැබිලා තියෙනවා. ඒ නිසා අපි 200 නෙවෙයි ලියන්නේ ලැබූ ගෙවල් කුලි වලින් 150යි වර්ෂයට අදාළ වෙන්නේ. ඒ අනුව අපි ගැලපුම් අංක 4 යටතේ ආදායම් ප්‍රකාශයේ ලැබූ පොලි 200කුත් ලැබූ ගෙවල් කුලි 150කුත් වාර්තා කරනවා. අපි ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේම ගැලපීමේ බලපෑම වාර්තා කරනකොට ලැබෙන්න තියෙන පොලිය රුපියල් 50,000 ඒ කියන්නේ රුපියල් 50ක් අපි ජංගම වත්කම් යටතේ පෙන්눔 කරනවා ගැලපුම් අංක 4 වශයෙන්. ඒ වගේම අපිට කලින් ලද ආදායම එහෙම නැත්නම් අපි කලින් ලද ගෙවල් කුලි 50 අපි ජංගම වගකීම් යටතේ වගකීමක් වෙන නිසා ගැලපුම් අංක 4 කියන අංකයේ යටතේ අපි ජංගම වගකීම් වල අනාවරණය කරනවා. එතකොට අපි ලැබී සිටු ආදායම් සහ කලින් ලද ආදායම් කියන ගැලපුම් දෙක අපේ ආදායම් ප්‍රකාශනයටත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයටත් ඇති බලපෑම තමයි අපි ගැලපුම් අංක 4 විස්තර කරේ. දැන් අපි අවධානය යොමු කරමු අපේ අභ්‍යාසයේ ගැලපුම් අංක 5 කෙරෙහි. ඒතර වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ එහෙම නැත්නම් බොල් ණය 50,000 කපාලා යුතු අතර වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම 10%ක් වනසේ ගැලපිය යුතුය. වාර්තා කරන්නේ කොහොමද? අපි මොකද්ද මේ හානි කරන අලාභ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරමු. අපි දන්නවා වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ අපි ණයට ගනුදෙනු කරුවන්ට බඩු නිකුත් කරන නිසා අපිට ලැබෙන්න තියෙන මුදල්. එතකොට මේ ලැබෙන්න තියෙන මුදලක් අපි හදිස්සියවත් අපේ ගනුදෙනුකාරයෙක් නොගව හිටිනවා නම් ඒක අපිට අලාභයක්. අපි ඒක සලකන්නේ හානි කරන අලාභය එහෙම නැත්නම් බොල් ණයක් කියලා. එහෙනම් අපි අවුරුද්ද අවසාන වෙනකොට එවැනි නොලැබෙන ණය තියෙනවා නම් අපි තවදුරටත් ණය ගැටියෙක් වශයෙන් වත්කමක් වශයෙන් තියාගන්න අවශ්‍ය නැහැ. අපි අලාභය අපේ ලාභ ගිණුමෙන් එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශනයෙන් අලාභයක් විදිහට අපි ගලපන්න ඕනේ. අපි දන්නවා ගැලපුම් සංකල්පයට අනුව අපිට ඒක කරන්න ඕනේ. ඒ නිසා අපි ඒ අලාභය සඳහා අපි මෙහෙම දික්සටහනක් වාර්තා කරනවා පොදු ජීවනයේ හානි කරන අලාභය එහෙම නැත්නම් බොල් ණය ගිණුම හර වෙළඳ ලැබිය යුතු දෑ බැර කියලා. වෙළඳ ලැබිය යුතු දෑ එහෙම නැත්නම් ණය ගැටියෝ බැර. දැන් මේ හානි කරන අලාභය අපි අවුරුද්දේ අලාභයක් නිසා මේක විකිණීමේ ක්‍රියාවලිය නිසා සිදුවෙච්ච අලාභයක් නිසා අපි ඒක බෙදා හැරීම කියන ශීර්ෂයේ යටතේ බොල් ණය විදියට එහෙම නැත්නම් හානි කරන අලාභ විදියට ලාභයෙන් අඩු කරනවා. ඊළඟ අපි හානි කරන අලාභය බොල් ණය අපි අඩු කර ඉතිරි වෙළඳ ලැබිය යුතු දෑ. ඒ කියන්නේ අපිට අය කරගන්න පුළුවන් ණය ටික පමණක් අපි ජංගම වත්කම් යටතේ අනාවරණය කරනවා. දැන් මේ සමගම මම අවධානය යොමු කරනවා ඔබගේ දීලා තියෙන වගුවේ 9 වෙනි ගැලපුම අදාළ පැහැදිලි කිරීමට. එතකොට මේ ගැලපීම වාර්තා කරනකොට අපි දන්නවා හානි කරන ලාභ ඉඩ හැරීම. අපි දන්නවා ව්‍යාපාරයක ගනුදෙනුකාරයෝ නොගෙව්වොත් අපිට අලාභයක් වෙනවා. අපි ණයට බඩු වික්කහම අපිට අවදානමක් තියෙනවා මේගොල්ලෝ මුදල් ගෙවයිද නැද්ද කියන එක. දැන් ඔබ ගිණුම් කරන සංකල්ප ඉගෙනගෙන තියෙන නිසා අනාගතයේදී විය හැකි අලාභයක් වෙනුවෙන් ගණකාධිකාරීවරයෙක් පූර්ව සූදානමක් තියෙන්න ඕන. එතකොට අපි ඒ සඳහා මොකද කරන්නේ? අර වගේ බොල් ණයක් ඇති වුණොත් ඒකට මුහුණ දෙන්න ලාභයෙන් කොටසක් පැත්තකින් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂණ සිද්ධාන්තයේ කියන ගිණුම් කරන සංකල්පයට අනුකූලව කරන දෙයක්. ඒ අනුව අපි හානි කරන අලාභය ණය ගැටුව ඇති වුණොත් හානි කරන අලාභ සඳහා අපි ඉඩ හැරීමක් අපි කියනවා අඩමාන ණය වෙන් කිරීමක් අපි කරන්න ඕන. ඒ සඳහා අපි පළමු වතාවට වෙන් කිරීමක් කරනවා නම් අපි මොකද කරන්නේ? හානි කරන අලාභ ගිණුමට හර කරලා හානි කරන අලාභ ඉඩ හැරීම බැර කරනවා. එහෙම නැත්නම් ඔබට හුරු වචනේ කිව්වොත් අඩමාන ණය ගිණුම හර හානි කරන අලාභ ඉඩ හැරීමේ ගිණුම බැර කියලා දික්සටහනක් අපි තියෙනවා.
මේ හානි කරන අලාභ ඉඩහැරීමේ ගිණුම අපි බැර කියන ගිණුමේ ශේෂය අපි දිගටම ගිණුමේ ශේෂය ඉදිරියට රයි යනවා. ඒක අපි දන්නවා වත්කමක් වෙනුවෙන් කරන වෙන් කිරීමක්. අපි ඊළඟ ගිණුම් කාලච්ඡේදෙත් අපි එක අවුරුද්දක පළමු වතාවට හානි කරන ලාභ ඉඩහැරීම කරාට පස්සේ ඊළඟ අවුරුද්දේ ඉඳන් කරන්නේ ඒ තියෙන වෙන් කිරීමේ ගිණුමේ තියෙන ආරම්භක ශේෂය ඒ අවුරුද්දේ වෙළඳ ලැබිය යුතු දෑ මත වෙන් කරන්න ඕනේ. අඩමාන අය ප්‍රතිශතය සමග බැලුවාම අඩුද වැඩිද කියලා සලකලා ඌන හෝ අධි ගැලපීම් කරන එක. අපි දන්නවා අපේ ගැලපුම් සටහන් වාර්තා කරන්න අපි ඍජුවම ගිණුම් කරන සංකල්ප වැදගත්. ඒ අනුව අපි ගිය අවුරුද්දේ අපි හානි කරන ලාභ ඉඩහැරීමට ගත්ත ප්‍රතිශතය නොවෙනස්ව මේ අවුරුද්දේ වෙනද ලැබිය යුතු දෑ වෙනස් වීම සැලකිල්ලට අරන් අපි අර වෙන් කිරීම උත්පහත් කරනවා. ඒ නිසා ගණකාධිකාරිවරයාට සිද්ධ වෙනවා හානි කරන ලාභ ඉඩහැරීමක් ගිණුමේ ශේෂය ආරම්භක ශේෂය අවසාන වෙන් කරන්න ඕන ගානට වඩා අඩු නම් ඒ අඩු ප්‍රමාණය අපි වෙන් කරන එක. ඒක අපි කියනවා ඌන වෙන් කිරීම කියලා. එතකොට බලන්න අපි ඒක දික්සටහන හානි කරන අලාභ ගිණුම හර හානි කරන අලාභ ඉඩහැරීමේ ගිණුම බැර කියලා අපි කලින් පළමු වතාවට වෙන් කිරීමේ සටහනම තියෙනවා. බැරි වෙලාවත් අපි ළඟ තියෙන හානි කරන අලාභයේ වෙන් කිරීමේ ගිණුමේ ආරම්භක ශේෂය අපි අවුරුද්ද අවසානයේ ඉන්න වෙනද ලැබිය යුතු දෑ ප්‍රමාණයට මත ගණනය කරපු ප්‍රමාණයට වඩා වැඩි නම් අපේ ආරම්භක ශේෂය අපි සලකන්නේ ඒක අධිවෙන් කිරීමක් විදියට. ඒ අධිවෙන් කිරීම අපි මොකද කරන්නේ? අපේ වෙන් කිරීමේ ගිණුමෙන් අඩු කරන්න හානි කරන ලාභ ඉඩහැරීමේ ගිණුම හර කරලා ලාභ ගිණුම නැත්නම් ආදායම් ප්‍රකාශය බැර කරනවා. අපේ දිට්ඨ සටහන එහෙම වුණත් අපි ඒක ආදායම් ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ වෙනත් ආකාරයකට. ඒක ඔබට වාර්තා කරන ආකාරය අපේ වගුවේ දක්වලා තියෙනවා. දැන් අපි බලමු එහෙනම් ඒ වගුවෙන් කොහොමද මේ හානි කරන ලාභ ඉඩහැරීම ගලපන්නේ කියලා. බලන්න අපි දික්සටහන ඉස්සලා පැහැදිලි කරා. එතකොට හානි කරන ලාභ ඉඩහැරීමේ ගිණුමේ ආරම්භක ශේෂය ඉඩහැරීමේ වටිනාකමට වඩා වැඩි නම් අධිවෙන් කිරීමක් නම් බලන්න අපි හානි කරන ලාභ ඉඩහැරීම් ගිණුම අර ලාභ ගිණුම එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයේ බැර. දැන් මේක ආදායම් ප්‍රකාශයේ ආදායමක් නෙමෙයි බැර කරන්න. හානි කරන ලාභ ඉඩහැරීම අපි ගිය අවුරුද්දේ වැඩියෙන් වෙන් කරපු නිසා. ඒ නිසා අපි කරන්නේ ආදායම් ප්‍රකාශය බලන්න මොකද්ද ගිණුම් කරන පියවර කියලා අපි ඊළඟ කොටුවේ තියෙනවා. හානි කරන ලාභ ඉඩහැරීම් ගිණුමේ වටිනාකම වියදමක් වශයෙන් ලාභයෙන් අඩු කරනවා අපේ ඌන වෙන් කිරීමක් නම්. අධිවෙන් කිරීමක් නම් අපි වැඩි ප්‍රමාණය බෙදා හැරීමේ වියදම් වලින් අඩු කරනවා. එතකොට අපි ආදායමක් වශයෙන් වෙනත් ආදායම වශයෙන් ලියන්නේ නැහැ. අධිවෙන් කිරීම බෙදා හැරීමේ වියදම් වලින් අඩු කරනවා. ඔබ දන්නවා වියදමකින් අඩු වුණත් ලාභයට එකතු වෙනවා. ඒ නිසා වඩා ඉදිරිපත් කිරීමේ හොඳම ක්‍රමය තමයි ආදායම් ප්‍රකාශයේ බෙදා හැරීමේ වියදමකින් අඩු කරන එක. දැන් අපි බලමු මේ හානි කරන අලාභ ඉඩහැරීම ගිණුමක්. ඒ කියන්නේ අපි වත්කමක් වෙනුවෙන් වෙන් කිරීමක් තියෙනවා නම් අපි අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ විලද ලැබිය යුතු දෑවල ධාරණ වටිනාකම සොයා ගැනීම සඳහා විලද ලැබිය යුතු දෑ ගිණුම් ශේෂයෙන් හානි කරන අලාභ ඉඩහැරීමේ ගිණුමේ අවසාන ශේෂය අඩු කර ජංගම වත්කමක් වශයෙන් අනාවරණය කළ යුතුයි. දැන් ඔබට පැහැදිලි බොල් ණය වාර්තා කරන්නේ කොහොමද? හානි කරන අලාභ ඉඩහැරීමක් එහෙම නැත්නම් අපි සරල වචනෙන් කිව්වොත් අඩමාන ණය වෙන් කිරීමේ ගැළපීමක් අපේ ආදායම් ප්‍රකාශනයේට අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට ඇති කරන බලපෑම මොකක්ද කියන එක. දැන් අපි නැවතත් අවධානය යොමු කරමු අපේ අභ්‍යාසයේ තියෙන පස්වෙනි ගැළපීම කෙරෙහි. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ එහෙම නැත්නම් බොල් ණය රුපියල් 50000ක් කපාලා යුතු අතර වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ ඉඩහැරීම සඳහා 10% වනසේ ගැළපිය යුතුය. දැන් බෙදා හැරීම වියදම් වල අපි හානි කරන අලාභය එහෙම නැත්නම් බොල් ණය අලාභයක් නිසා අපි බොල් ණය වශයෙන් රුපියල් 50000 අපි ගැළපුම් අංක 5 යටතේ සටහන් කරලා තියෙනවා. ඒ වගේම අපි සාකච්ඡා කරපු හානි කරන ලාභ ඉඩහැරීම. දැන් අපේ ශේෂ පිරික්සුමේ තියෙනවා හානි කරන අලාභ ඉඩහැරීමේ ගිණුමක්. ඒ හානි කරන අලාභ ඉඩහැරීමේ ගිණුමේ
600ක් තියෙනවා. දැන් අපි බලන්න අපේ වෙළඳ ලැබිය යුතු දෑ අපිට තියෙනවා ශේෂ පිරික්සුමේ 7000. ඒ 7000න් අපි බොල් ණය 50000ක් අයින් කරාට පස්සේ ඉතුරු අපේ වෙළඳ ලැබිය යුතු දෑ, ඒ කියන්නේ අපිට ලැබෙන්න තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය 6950ක් වෙනවා. අන්නේ 6950ට අපි 10%ක් අපි වෙන් කරොත් 695යි. එතකොට අපි ළඟ වෙන් කිරීම තියෙනවා ආරම්භයේ ගිණුම් කාලච්ඡේදයේ 600ක්. එතකොට අපිට අවුරුද්ද අවසානයේ වෙන් කරන්න ඕනේ 695ක් අපි ළඟ වෙනද ලැබිය යුතු දෑ මත. නමුත් අපේ ඉඩහැරීම් වෙන් කිරීමේ ගිණුම 1 තියෙන්නේ 600යි. එහෙනම් බලන්න දරුවෝ අපිට එතනදී තව 95ක අඩුවක් තියෙනවා. ඒ අඩුව අපි සලකන්නේ ඌන වෙන් කිරීමක්. ඒකත් අපි අවුරුද්දේ වියදමක් වශයෙන් අපිට බෙදා හැරීම් වියදම් වශයෙන් 95ක් අපේ ආදායම් ප්‍රකාශයේ වාර්තා කරලා තියෙනවා ගැලපුම් අංක 5 යටතේ. එතකොට අපි බොල් ණය 50යි හානි කරන ලාභ ඉඩහැරීම 95යි කියන දෙකම අපේ වෙළඳ ලැබිය යුතු දෑ ගැලපීම සම්බන්ධයෙන්. දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට මේ හානි කරන අලාභ ගැලපීම කොහොමද අපි වාර්තා කරන්න කියලා බලමු. බලන්න ඔබගේ දැන් අපි හානි කරන අලාභයේ බොල් ණය අපි ණයගැතියන්ගෙන් ඉවත් කර පසු අපිට ලැබෙන්න තියෙන නියම ණයගැති ප්‍රමාණය 6950යි. ඒ වගේම අපි හානි කරන අලාභ ඉඩහැරීම කියලා අපි මේ අවුරුද්දේ 95ක් වෙන් කරා ගිය අවුරුද්දේ ශේෂ පිරික්සුමේ තියෙනවා 600ක්. ඒ අනුව අපිට ණයගැතියන්ගේ ධාරණාගය ලබා ගැනීම සඳහා හානි කරන ලාභ ඉඩහැරීම අපි හැම අවුරුද්දේම අවසාන ශේෂය අපේ වෙළඳ ලැබිය යුතු දෑ වලින් අඩු කරලා පෙන්නනවා. එතකොට ගැලපුම් අංක 5 වශයෙන් අපි 695ක් අඩු කරලා ණයගැතියන්ගේ ධාරණාගය 6255ක් ලෙස අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ අනාවරණය කරනවා. ඒතර හොඳින් මතක තියාගන්න අපේ හානි කරන ලාභ ඉඩහැරීමේ ගැලපීමේ ගිණුම් කරන පියවරයක්. මම නැවතත් ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඌන වෙන් කිරීමක් නම් ඒ ඌන ප්‍රමාණය ලාභ ගිණුමේ අවුරුද්දට බෙදා හැරීම් වියදම් යටතේ සටහන් කරනවා. අදි වෙන් කිරීමක් නම් අපි ළඟ තියෙන වෙන් කිරීම වැඩි, අපි එකෙන් අඩු කරලා අපේ බෙදා හැරීම් වියදම් වලින් ඒ වැඩි ප්‍රමාණය අඩු කරනවා. ඒ කියන්නේ ලාභයට එකතු වෙනවා කියන එක, වියදමක් අඩු වෙනවා. කෙසේ වෙතත් අපි හානි කරන ලාභ ඉඩහැරීමේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන ශේෂය ණයගැතියන්ගෙන් නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ වලින් අඩු කරලා එන ධාරණාගේ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් තීර්ෂයේ යටතේ වටිනාකමට එකතු වෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඒක අනාවරණය කරන මූල්‍ය ප්‍රකාශනවල අවස්ථා පිළිබඳව. දැන් අපි අවධානය යොමු කරමු අපේ අභ්‍යාසයේ තියෙන 6 වන ගැලපුමට. බලන්න මෝටර රථ හා කාර්යාල උපකරණ සරල මාර්ග ක්‍රමයේ මත 10% බැගින්ද ලීබඩ උපකරණ 5% බැගින්ද සිය සඳහා වෙන් කළ යුතු වේ. දැන් අපේ සටහන දිහා බලන්න 10 වෙනි අංකයේ යටතේ ක්ෂය කළ හැකි දීපල පිරියත උපකරණ වල වාර්ෂික ක්ෂය ගැලපීම. ඔබ දන්නවා මේ ක්ෂය කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16ට අනුව ක්ෂය සම්බන්ධ විවිධ නිර්වචන තියෙනවා, ක්ෂය හඳුනා ගන්න ක්ෂය ක්‍රම තියෙනවා. ඒවත් සම්බන්ධයෙන් ඔබ කෙටි දැනුවත් භාවයක් ඇති. නමුත් අපි මෙතනදී ක්ෂය කියන්නේ අපි දීපල පිරියත උපකරණ වලට අයත් වත්කමක්, එහෙම නැත්නම් ක්ෂය කළ හැකි වත්කමක ක්ෂය වීම අපි වාර්තා කරන ආකාරය විතරයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. ඒතර ක්ෂය කියන්නේ අපිට ක්ෂය කළ හැකි වත්කමක් නිසා ඇතිවන අලාභය, එහෙම නැත්නම් අපි ක්ෂය ප්‍රමාණය වත්කමේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා ඒකේ ඵලදායී ජීවිත කාලයෙන් බෙදීමෙන් ලැබෙන උත්තරය. අපි ඒක අපේ වියදමක් වශයෙන් අපේ ආදායම් ප්‍රකාශය ලියන්න ඕනේ අවුරුද්දේ. ඒ සඳහා අපි කරන සටහන තමයි ක්ෂය ගිණුම හර සමුචිත ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර. එතකොට එක වත්කම වෙනුවෙන් අපි වගේ වෙන් කිරීම ගිණුම් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මෝටර රථයක් තිබ්බොත් මෝටර රථයට කර ඇති ක්ෂය ප්‍රමාණය ගණකාලිකාරිවරයා අපි මොකද කරන්නේ? මෝටර රථ ක්ෂය ගිණුම හර කරලා මෝටර රථ ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර කරනවා. එතන මේ ක්ෂය වෙන් කිරීමේ ගිණුම කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ක්ෂය වෙන ප්‍රමාණයකට එකතු වීගෙන යන බැර ශේෂයක් තියෙන ගිණුමක්.
එහෙනම් එකතුව කියන වචෙන්ට අපි කියනවා සමුත්කිත කියලා. එහෙනම් සමුත්කිතසය වෙන් කිරීමේ ගිණුම බැර. ඒක ඕනම වත්කම ඡය කළ හැකි වත්කමක කුමන ආකාරයකින් ඡය ගණනය කරත් ඒ ලැබෙන උත්තරය අපි ඡය වාර්තා කරන එක ක්‍රමයක් තමයි ඡය වෙන් කිරීමේ ක්‍රමය. අපි මෙතනදී අවධානය යොමු කරලා තියෙන ඡය වෙන් කිරීමේ ක්‍රමය. තවත් කියනවා ඡය කපා හැරීමේ ක්‍රමය කියලා ඡය වාර්තා කරන ක්‍රමයක් තියෙනවා. ඒතර අපි ඡය ගිණුම හර සමුත්කිත ඡය වෙන් කිරීමේ ගිණුම බැර කියලා අපි ඡය වාර්තා කරනකොට දික් සටහන පොදු දෙන්නේ තියෙනවා. ඊළඟට අපි ආදායම් ප්‍රකාශයේ බලමු වාර්ෂික ඡය ප්‍රමාණය මොකද කරන්න කියලා. ඒකට අපි ඡය කියන්නේ අපි මුදලින් නොදරුවත් ඒක අපේ වර්ෂයේ ආදායම් ඉපීමට අදාළ වියදමක්. ඒ නිසා අපි වාර්ෂික ඡය ප්‍රමාණය ආදායම් ප්‍රකාශයේ වියදමක් නිසා අඩු කරන්න ඕනේ. එතකොට අපි ඡය කළ හැකි වත්කම අපේ පරිපාලන කටයුත්තකට නම් අපි පරිපාලන වියදම් වලට දානවා. උදාහරණ වශයෙන් ගොඩනැගිලි ඡය නේද? පරිගණක පද්ධති වගේ දේවල් තියෙනවා නම් පරිපාලන කටයුතු වලට ඒ වේ ඡය දාන්නේ අපි පරිපාලන වියදම් වලට. මෝටර රථ බෙදා හැරීමේ රථ ඔය වගේ දේවල් අපි ඡය වුණොත් අපි දාන්නේ බෙදා හැරීම වියදම් යත්තේ. එතකොට අපි ආදායම් ප්‍රකාශයේ ඡය හර කරලා අපි මොකද කරන්නේ? අපේ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භයේ ගිය අවුරුදු වල සමුචිත ඡය ප්‍රමාණයක් තියෙනවා නම් ආරම්භයේ පැවති සමුචිත ඡය ප්‍රමාණයට වාර්ෂිකව කරපු ඡය ප්‍රමාණය එකතු කරලා අපි ඒක ජංගම නොවන වත්කම් යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සමුචිත ඡය තීරුවේ සටහන් කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබෙන වත්කමේ පිරිවැය හෝ ප්‍රත්‍යාගන්න අගය කියන දෙකෙන් සමුත්කිත ඡය අඩු කරලා වත්කමේ ධාරණ අගය අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වටිනාකමට ඇතුළත් කරනවා. දැන් ඔබට පැහැදිලි ඡය වාර්තා කරන පිළිවෙත මම නැවතත් කෙටියෙන් කිව්වොත් වාර්ෂික ඡය ප්‍රමාණය ආදායම් ප්‍රකාශයේ වියදමක්. ඒ ඡය ප්‍රමාණය කලින් අවුරුදු ඡයට එකතු කරලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සමුත්කිත ඡය යටතේ අපි වත්කමේ ධාරණාගය ගන්න පිරිවැය හෝ ප්‍රත්‍යා ගන්නගෙන් අඩු කරලා පෙන්නනවා. දැන් අපි මේ ගැළපුම වාර්තා කරන පිළිවෙත කොහොමද කියලා බලමු. අපි ළඟ තියෙනවා ශේෂ පිරික්සුමේ මෝටර රථ අපිට 6000. ඒ අනුව අපි 10%ක් ඡය කරනොත් අපිට මෝටර රථ ඡය වෙනවා 600ක්. ඒක අපේ බෙදා හැරීම් වියදම් වල ඡය කියලා අපි වාර්තා කරනවා. ඒ වගේම කාර්යාල උපකරණ අපි ළඟ තියෙනවා රුපියල් 2500ක්. ඒකට 10%ක් ඡය කරොත් අපි ඒක 250ක් විදිහට සටහන් කරනවා. ඊළඟට අපි ලීබඩු උපකරණ ඡය වශයෙන් වාර්තා කරනවා. අපි ළඟ ලීබඩු උපකරණ තියෙනවා 1500ක්. අපිට ඒක 5%ක් ඡය කරන්නලු. ඒ අනුව අපි ඒකට 75ක්, ඒ කියන්නේ 75000ක ඡය ප්‍රමාණයක් වාර්තා වෙනවා. එතකොට අපි ගැළපුම් අංක 6 යටතේ ඡය වීම වාර්තා කරනවා. එතකොට බෙදා හැරීම් වියදම් වලට යනවා 600ක්. මෝටර රථ ඡය වශයෙන් ආදායම් ප්‍රකාශයේ ලාභයෙන් අඩු වෙනවා. කාර්යාල උපකරණ ඡය වශයෙන් 10%ක් 2500කුත්, ලීබඩු උපකරණ වාර්ෂික ඡය වශයෙන් 75000ක් එහෙම නැත්නම් 75කුත් වාර්තා වෙනවා. දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේම ගැළපීම ඡය වීම ගැළපීම වාර්තා කරන පිළිවෙත බලමු. දැන් ඔබගේ තියෙනවා ජංගම නොවන වත්කම් යටතේ අපේ දීපල පිරියත් උපකරණ වලට ආයත් වෙන දෙයක් ඉඩම්. එතකොට ඉඩම් කියන එක දරුවෝ අපි ඡය වෙන්නේ නැහැ. මොකද හේතුව ඒකේ ඵලදායී ජීවිත කාලේ සීමාවක් කරන්න බැරි නිසා අපි ඒවා ප්‍රමිතවලදී දීර්ඝව ඉස්සරහට පාඩම් වලදී කතා වෙනවා. නමුත් අපි ඡය වෙන්නේ නැති වත්කම් නිසා ජංගම නොවන වත්කම් වල ඉදිරියෙන් අපි සාමාන්‍යයෙන් ලියන පිළිවෙතක් තියෙනවා. ඒ අනුව අපි දක්වලා තියෙනවා ශේෂ පිරික්සුමේ ඉඩම් කියන එක අපි 20 ලක්ෂය 2000ක් විදිහට වාර්තා කරලා තියෙනවා. ඊළඟ මෝටර රථ පිරිවැය තීරුවේ 6000යි. අපිට මෝටර රථ සමුත්කිත ඡය තිබුණා ආරම්භයේ 2400ක්. දැන් මේ අවුරුද්දේ අපිට 600ක් ඡය වුණා. ඒ අනුව අපිට එකතුව 3000යි. දැන් බලන්න මේ මෝටර රථේ ධාරණාගය අපි ගන්න මොකද්ද කරලා තියෙන්නේ? 6000න් 3000ක් අඩු කරලා 3000ක ධාරණාගයක් පෙන්눔 කරා. ඒ වගේම කාර්යාල උපකරණ බලන්න ඔබගේ සමුත්තිත ශේෂ පිරික්සුමේ තිබ්බේ 1000යි. මේ අවුරුද්දේ අපි පරිපාලන වියදම් වලට දැම්ම 250ක් වාර්ෂික ඡය. ඒකත් එක එකතු වුණාම සමුත්තිත ඡය තියෙනවා 1250ක්. එතකොට 2500න් 1250ක් අඩු වුණාම
එතකොට ඉතුරු වෙන ධාරණාගේ 1250යි. ඊළඟ ලීබඩු සවි කිරීම සය. බලන්න ඔබගේ 600ක් ආරම්භයේ තිබුණ ගිණුම් කාලත්‍යයේදී සමුචිත සේ වශයෙන් අපි මේ අවුරුද්දේ පරිපාලන විධම් වල දැම්ම 75ක සේ ප්‍රමාණයක්. ඒ අනුව අපි 675ක් සමුචිත සේ තියෙනවා. 1500න් 675ක් අඩු කරපුවාම ධාරණාගය 825යි. ඒතකොට ගැලපුම් අංක 6 කියන අපි අංකයේ අර්ථේ සේවීම අපි මූලික තත්ත්ව ප්‍රකාශයේ බලපෑම වාර්තා කරා. දැන් අපි අවධානය යොමු කරමු අපේ අභ්‍යාසයේ 7 වන ගැලපුම වාර්තා කිරීම සම්බන්ධයෙන්. අයිතිකරු විසින් රුපියල් 80000ක් වටිනා භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගෙන ඇතත් ඒ සම්බන්ධ කිසිම සටහනක් පොත්වල ඇතුළත් කර නැත. එතකොට අපි දන්නවා අයිතිකරුවෙක් වුණාම ව්‍යාපාරයේ තිබෙන සම්පත් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා. අපේ ලාච්චුවේ තියෙන මුදල් අපි අරන් ගියොත් මුදල් ගැනලි කියලා අපි වාර්තා කරනවා. මුදල් පාලන ගිණුම බැර ගැනලි ගිණුම හර. දැන් මේ අභ්‍යාසයේ අපි තියෙන භාණ්ඩ ගැනලි. ඒකට විකුණන්න භාණ්ඩ ගත්තොත් අපිට ඒවා විකුණ ගන්න ලැබෙන්නේ නැහැ අයිතිකාරයා ගෙදර අරන් ගියොත්. නිසා අපි මොකද කරන්න ඕනේ? අවුරුද්දේම ගත්ත දේවල් අපි පොත්වල ලියලා නැත්නම් අපි ගිණුම් කාලත්‍යයේ අවසානයේ ගැලපුම් සටහනක් ලෙස ඒක පොත්වලට ගන්නවා. ඒ සඳහා අපි ගන්නා වූ ගිණුම් ක්‍රමවේදය මොකක්ද කියලා අපි අපේ සටහන කෙරෙහි අවධානය යොමු කරමු. අපේ සටහනේ තියෙනවා අංක 11 යටතේ අයිතිකරුවන් විසින් සිදු කරන ලද භාණ්ඩ ගැනලි ගැලපීම. බලන්න එතනදී අපේ දික් සටහන මොකක්ද කියලා ගැනලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. එතකොට ගැනලි කියන්නේ අයිතිකරුවගේ පෞද්ගලික ප්‍රයෝජනට ගන්න දේවල්. ඒක අපි හිමිකම් අඩුවීමේ ගිණුමක්. ඒ නිසා අපි ගැනලි ගිණුමට හර කරලා ගැනුම් කියන වටිනාකම අපි විකුණන්න තියෙන බඩු වලින් විකුණ ගන්න ලැබෙන්නේ නැති නිසා අපි ඒක මොකද කරන්නේ? ගැනුම් වලින් අඩු කරන්න ඕන නිසා ගැනුම් ගිණුම බැර කරනවා. ඊළඟට බලන්න අපි ඒක ආදායම් ප්‍රකාශය කොහොමද ලියන්නේ? ගැනුම් වටිනාකමෙන් අඩු කරන්න. එතකොට ආදායමෙන් අපි ආදායම් ප්‍රකාශයේ ගැනුම් කියලා දක්වලා තියෙන වටිනාකමෙන් භාණ්ඩ ගැනලි විකුණන්න ලැබෙන්නේ නැති නිසා අඩු කරලා පෙන්නනවා. ඊළඟට අපි ගැනලි ගිණුම හිමිකම් ගිණුමක්. එතකොට හිමිකම් මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. ඒ නිසා අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හිමිකම පෙන්නනවානේ. ඔබ දන්නවා අයිතිකරුගේ ප්‍රධාන හිමිකම තමයි ප්‍රාග්ධනය. ඊළඟට හිමිකම වැඩි වෙන්න බලපානවා ව්‍යාපාරයේ ලාභය. ඒ වගේම හිමිකම අඩු වෙන්න බලපානවා ගැනලි. ඒ නිසා අපි අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රාග්ධනයට අපි සුද්ධ ලාභය එකතු කරන ගමන් ගැනලි තියනවා නම් අපි ඒ කියන්නේ ලාභ අපේක්ෂාවෙන් ඉවත් කරගත්ත නිසා අපි ඒවා ගැනලි විදියට හිමිකම අඩුවීමක් වශයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අනාවරණය කරනවා. ඒ අනුව අපි ළඟ තියෙන අභ්‍යාසයේ අපි මේ ගැලපුම වාර්තා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඊළඟට අවධානය යොමු කරමු. බලන්න ඔබගේ ආදායම් ප්‍රකාශයේ ගැනුම් යටතේ අපි 6000ක් තියෙනවා. අපි ඊළඟට භාණ්ඩ ගැනලි කියලා 80ක් අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ ගැලපුම් අංක 7 කියන අභ්‍යාසයට අනුව අපි 80000ක් භාණ්ඩ අයිතිකරුව ගෙදර අරන් ගිහලා තියෙන නිසා අපි ගැනුම් වලින් 80ක් අඩු කරා. ඊළඟට අපි ඒ 80 අපේ ගැනලි කියන අපේ ගැනලි ගිණුමට එකතු වෙන්න ඕනේ. අපේ ශේෂ පිරික්සමේ තියෙන ගැනලි වල වටිනාකමට අපි මේ වාර්තාගත වෙච්ච නැති ගැනලි ප්‍රමාණයත් අපි එකතු කරලා අපේ 135ක් ශේෂ පිරික්සමේ තියෙනවා. ඒකට භාණ්ඩ ගැනලිත් එකතු කරලා අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තා කරන්න ඕනේ. අපි බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේ ගැනලි කොහොමද වාර්තා කරන්නේ? බලන්න ඔබගේ හිමිකම් යටතේ අපි ආරම්භක ප්‍රාග්ධනයේ 7000 ශේෂ පිරික්සමේ තියෙන වටිනාකම සඳහන් කරා. සුද්ධ ලාභයේ අපි ආදායම් ප්‍රකාශයේ 2885ක් අපි ලැබෙනවා. අපි ගැනලි ටික වාර්තා කරන හැටි බලමු. ගැනලි ලාභයෙන් අඩු කරලා තියෙනවා 215ක්. ඒතකොට 215 කියන්නේ අපේ ශේෂ පිරික්සමේ තියෙන ගැනලි රුපියල් 135ට. ඒ කියන්නේ 1,35,000ට තව රුපියල් 80000ක් එකතු වුණාම අපිට 2,15,000ක් ලැබෙනවා. අන්න ඒ උත්තරේ අපි ගැලපුම් අංක 7 වශයෙන් හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා. එතකොට අපි දන්නවා මූල්‍ය ගැනලි සහ භාණ්ඩ ගැනලි කියන දෙකම අපි අපේ සුද්ධ ලාභයෙන් අඩු කරන්න අවශ්‍යයි. අපේ අභ්‍යාසයේ අපි 8 වන ගැලපීම කෙරෙහි අවධානය යොමු කරමු.
සේවක අර්ථ සාධක අරමුදල සඳහා සේවක දායකයේ 10%ක් හා සේව්‍ය දායකයේ 15%ක්. සේවකයාගේ දායකය වැටුපෙන් අඩු කරගෙන ඇතත් සේව්‍ය දායකයේ සම්බන්ධයෙන් කිසිම සටහනක් පොත්වල නැත. දැන් අපි දන්නවා ආයතනයක මේක ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක්. ඒ කියන්නේ නීතිමය අවශ්‍යතාවයක්. 1958 අංක 15 කියන සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ ආයතනයක එක් සේවකයෙක් බඳවා ගත්තත් එයා ලබන වැටුපෙන් යම් ප්‍රතිශතයකුත් ආයතනයේ අයිතිකරු එහෙම නැත්නම් සේවා යෝජකයා එහෙම නැත්නම් සේවකයා වෙනුවෙන් තවත් ප්‍රතිශතයකුත් එකතු කරලා සේවකයා ගැමින් ගිණුමක තැන්පත් කරන්න ඕනේ. ඒතර වර්තමානයේ අපිට ඒකේ දායකය සේවකයාගේ පඩියෙන් 10%ක් අඩු වෙනවා. සේවා යෝජකයා ඒ පඩිය සේවකයා ලබන වැටුපට 15%ක් එකතු කරලා සේවකයාගේ නමින් ගිණුමක තැන්පත් කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් ඔබ වැඩි විස්තර අපේ ව්‍යාපාර අධ්‍යයන විෂයෙන් ඉගෙනගෙන ඇති. අපි බලමු දැන් මේක ගිණුම් පියවර මොකක්ද කියලා. බලන්න ඔබගේ සටහනේ අංක 12 යටතේ සේවක අර්ථ සාධක අරමුදල් ගැලපීම. සේවකයාගේ දායකය. දැන් අපි ආයතනයක වැඩ කරනකොට සේවකයාට හම්බ වෙන්නේ තමන්ගේ පඩියෙන් 10%ක් සේවකයාගේ හැම මාසෙම පඩියෙන් අඩු කරගන්නවා. ඒ මොකටද? අර්ථ සාධක අරමුදල සඳහා. එතකොට ඒ අඩු කරගෙන අපි සේවකයාගේ දායකයේ අඩු කරගෙන සුද්ධ වැටුප යාට හම්බ වෙන්නේ. ඒ කියන්නේ එයාගේ මූලික වැටුපෙන් එයාගේ දායකයේ අඩු කරගෙන අපිට අතට හම්බෙන ගාන අපි කියනවා සුද්ධ වැටුප. එතකොට අපි මේ ගැළපීම කරනකොට අපි අනිවාර්යයෙන්ම අපේ ගිණුම් පියවරයන් විදියට නැත්නම් ගිණුම් ක්‍රමවේදයේ හැටියට අපි සේවකයාගේ පඩියෙන් අඩු කරගත්ත දායකයේ නැවත අර වාර්තා වෙලා තියෙන සුද්ධ වැටුපට එකතු කරන්න ඕන. එකතු කරලා තමයි අපි වැටුප්පා වේතන කියලා ලාභ ගිණුමේ ගෙවපු වැටුප දල වැටුප ලියන්න ඕනේ. ඒ සඳහා අපි මොකද කරන්නේ? සේවකයාගේ පඩියෙන් අඩු වෙලා තියෙන දායකයේ නැවතත් වැටුප්පා වේතන ගිණුමට හර කරලා ගෙවිය යුතු අර්ථ සාධක අරමුදල් ගිණුමට බැර කරනවා. ඒ දායකයේ මාසේ තාම ගෙවලා නැත්තම්. ඊළඟට සේවකයා වෙනුවෙන් ආයතනය එහෙම නැත්නම් සේවයාගේ දායකය. සේවයාගේ දායකය අපි මොකද කරන්න ඕනේ? ඒක කෙලින්ම අපේ ආයතනයේ විසින් සේවකයා වෙනුවෙන් දරන වියදමක්. ඒ නිසා අපි සේවකයා වෙනුවෙන් දරන වියදම අපි අර්ථ සාධක අරමුදල් වියදම් ගිණුම හර කරලා අර්ථ සාධක අරමුදල් ගිණුම බැර කරනවා. ඒ කියන්නේ සේවකයාගේ පඩියෙන් අඩු කරපු දායකයේ ලියපු අර්ථ සාධක අරමුදල් ගිණුමටම අපේ සේවා යෝජකයාගේ දායකයාත් බැර කරනවා. ඒතකොට මේ දෙකම අපි අර්ථ සාධකය නමින් රජයේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ තැන්පත් කරන්න ඕනේ. ඒ නිසා අපේ ආයතනයේ වගකීමක් විදියට අර්ථ සාධක අරමුදල් ගිණුමේ සේවකයාගේ දායකයයි සේවා යෝජකයාගේ දායකයයි කියන දෙකම බැරක්ෂේත්‍රයක් විදියට වගකීමක් විදියට අපි ගිණුමක් පවත්වාගෙන යන්න ඕනේ. දැන් අපි ඕක බලමු අපේ ආදායම් ප්‍රකාශයේ කොහොමද ගිණුම් පියවර. බලන්න ඔබට දීලා තියෙන සටහනේ තුන්වෙනි කොටුවෙන් කියනවා ආදායම් ප්‍රකාශයේ බලපෑම. සුද්ධ වැටුපට සේවකයාගේ දායක එකතු කර පරිපාලන වියදමක් ලෙස අඩු කරන්න. ඒකට හොඳට මතක තියාගන්න වැටුප්පා වේතන කියලා දාන්නේ සේවකයාට හිමි වෙච්ච දල වැටුප. ඒක සඳහා අපි මොකද කරන්නේ? සේවකයාගේ පඩියෙන් අඩු කරපු දායකය වැටුපට එකතු කරනවා. එකතු කරලා අපේ ආදායම් ප්‍රකාශයේ පරිපාලන වියදම් වල ලියනවා. ඒ වගේම සේවා යෝජකයා දාපු දායකය ඒකත් පරිපාලන වියදමක් වශයෙන් සේවක අර්ථ සාධක අරමුදල් වියදම් කියලා අපි අනාවරණය කරනවා. ඒකට සේවකයාගේ දායකයේ ආදායම් ප්‍රකාශයේ පෙන්වන්නේ නැහැ වෙනම. ඒක වැටුපට එකතු වෙනවා. සේවා යෝජකයාගේ දායකයේ පමණයි අර්ථ සාධක අරමුදල් කියලා අපි පෙන්වන්නේ වියදමක් විදියට. අවසානයේ අපේ මූලික තත්ත්ව ප්‍රකාශය බලන්න අවසාන කොටුවේ ගෙවිය යුතු අර්ථ සාධක අරමුදල් වටිනාකම ජංගම වගකීමක් ලෙස අනාවරණය කරන්න. ඒතර ජංගම වගකීමක් විදියට අනාවරණය කරන්නේ ඒක අපි අර්ථ සාධක අරමුදල් වලට දෙපාර්තමේන්තුවට නීතිමය වශයෙන් සේවකයන් අඩු කරගත්ත දායකයයි සේවා යෝජකයාගේ දායකයයි දෙකම තැන්පත් කරන්න ඕනේ. ඒක ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ තැන්පත් කළ නැති ප්‍රමාණය
ජංගම වගකීමක් වශයෙන් මූලික තත්ත්ව ප්‍රකාශයේ අනාවරණය කරන්න ඕන. දැන් අපි අවධානය යොමු කරමු අපේ අභ්‍යාසයේ ඒ ගැළපුම විසඳන ආකාරය පිළිබඳව. දැන් බලන්න අපේ ආදායම් ප්‍රකාශයේ සේවකයාගේ වේතන ශේෂ පිරික්සීමේ තිබ්බ සුද්ධ කියලා 900යි. දැන් සේවකයාගේ දායකය අපි 10%ක් වැටුපෙන් අඩු කරගත්ත නිසා අන්න එතන අපි ගණිතමය පැත්තෙන් පොඩි අවධානයක් යොමු කරමු. සුද්ධ වැටුප 900යි. දැන් අපි සේවකයාගේ දායකය කොහොමද හෙව්වේ? 900 ඇවිල්ලා තියෙන්නේ සේවකයාගේ දායකය රුපියල් 10ක් අඩු වෙලා. ඒ කියන්නේ රුපියල් 100ක වැටුපක් ගත්තොත් එයාගෙන් 10ක් අර්ථසාධකයකට මාසෙට කැපුණොත් එයාට හම්බ වෙන්නේ 90යි. එහෙනම් ඊට සමාන ගාණක් තමයි 90ට සමාන ගාණක් තමයි දැන් ශේෂ පිරික්සීමේ 900 තියෙන්නේ. එහෙනම් සේවකයාගේ දායකය හොයන්න ඔබ කල යුත්තේ දරුවෝ 900 අපි 90න් බෙදලා 10න් වැඩි කරනවා. 900ට 10ක් බැලුවට අපි උත්තරේ එන්නේ නැහැ. මොකද 900 කියන්නේ සුද්ධ වැටුප. ඒ නිසා අපි 90ට 10ක් බලනවා. ඒ අනුව සේවකයාගේ දායකය 100යි. අන්න 100 අපේ 900ට එකතු කරලා අපි 1000ක් විදියට සේවක වේතනය දල වශයෙන් ආරම්භ කරා. දල වේතනය. අර්ථසාධක අරමුදල සේවා යෝජකයා 15ක් දායක වෙන්න ඕන. එතකොට 1000ට තමයි අපි ගණන් බලන්නේ මූලික වැටුපට. එතකොට 1000ට අපි 15යි කියන්නේ 150යි. ඒක අපේ සේවා යෝජකයාගේ දායකයෙක් විතරක් අපි අර්ථසාධක අරමුදල් කියලා පරිපාලන වියදම් වල පෙන්නනවා. දැන් එතකොට බලන්න දරුවෝ සේවක වේතන අපි 1000කුත් අර්ථසාධක අරමුදල් කියලා 150කුත් වශයෙන් ගැලපුම් අංක 8 යටතේ අපි වියදමක් වශයෙන් පරිපාලන වියදම් වශයෙන් අනාවරණය කරනවා. දැන් අපි බලමු මූලික තත්ත්ව ප්‍රකාශයේ මේ බලපෑම කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා. බලන්න ඔබගේ මූලික තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වල ගෙවිය යුතු අර්ථසාධක අරමුදල්. එතකොට බලන්න දරුවෝ දැන් සේවා යෝජකයාගේ දායකය අපේ 150යි නැත්නම් ආයතනයේ දායකයෙක්. සේවකයාගේ පඩියෙන් අඩු කරගත්ත 100ක්. මේ දෙකම අපි තාම අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට යැව්වේ නැහැ. එහෙනම් අපේ වගකීමක් නිසා බැඳීමක් නිසා අපි එක ගෙවිය යුතු අර්ථසාධක අරමුදල් කියලා අපි ජංගම වගකීම් වශයෙන් අනාවරණය කරනවා. එතකොට ඔබ තා පැහැදිලි අර්ථසාධක අරමුදල් ගැලපීම කොයි ආකාරයෙන් අපේ මූල්‍ය ප්‍රකාශනයට බලපෑම වාර්තා වෙන්නේ කියලා. දැන් අපි අවධානය යොමු කරමු අපේ අවසාන ගැලපීමට. මොකද්ද අපි වැට් බදු සම්බන්ධ. ඔබ අහලා තියෙනවා වැට් බදු කියන්නේ රජයට ගෙවිය යුතු බද්දා. මේකේ වර්තමාන දායකයේ 8%ක්. එතකොට අපි කොහොමද මේ වැට් බදු අපි වැට් බද්දක් ලියාපදිංචි වෙලා තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා අපි ගැනුම් සඳහා වැට් බදු අපි ගෙවන්න. ඒ වගේම විකුණුම් සඳහා අපේ ගෞරවණකාරගෙන් අය කරගෙන ඒ අය කරගත්ත බද්ද රජයට ගෙවන්න. ඒතකොට ගන්නකොට අපිට ගෙවන්න වෙනවා වැට් එකක්. ඒ වගේම විකුණනකොට අපි ගෞරවණකරුවන්ගෙන් අය කර ගන්නවා වැට් එකක්. ඒතකොට මේ වැට් බද්ද කියන එක වාර්තා කිරීම සම්බන්ධව ඔබ දැනටමත් යම් න්‍යාය කොටස් ඉගෙනගෙන ඇති. ඒතකොට මේ වැට් බදු අපි භාණ්ඩයක් ගත්තා කියලා හිතන්න. 100ක භාණ්ඩයකට අපි 108ක් වැට් සැපයුම් කරුගෙන් අය කර ගන්නවා නම් අපි සැපයුම් කරු අපෙන් අය කරනවා නම් අපි කොහොමද ඒක වාර්තා කරන්නේ? එතකොට අපි 100ක භාණ්ඩයක් ගන්නකොට අපිට 108ක් ගෙවන්න වෙනවා. ඒ 108න් අපි 100ක් තමයි අපි භාණ්ඩ වල ගැනුම් වටිනාකම. එතකොට අපි ගැනුම් විදියට හර වෙන්නේ ගැනුම් ගිණුමට 100ක්. ඒ වගේම අපේ වැට් එක රුපියල් 8 අපි වැට් බදු පාලන ගිණුම කියලා ගිණුමකට හර කරනවා. ඒ දෙකම අපි භාණ්ඩේ ණයට ගත්තා නම් අපි අනිවාර්යයෙන්ම ණය හිමි පාලන ගිණුම බැර වෙනවා. එතකොට අපි ගන්නකොට වැට් වාර්තා වෙන්නේ ওই විදියට. මම නැවතත් කියන්නම්. භාණ්ඩේ වැට් රහිත මිල, වැට් එක අයින් කරපු මිල ගැනුම් ගිණුම හර. වැට් ප්‍රමාණය වැට් බදු පාලන ගිණුම හර. මේ දෙකේම එකතුව ණය හිමි පාලන ගිණුම එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර. ඊළඟට අපි භාණ්ඩ විකුණනවා. විකුණනකොටත් අපි ගෞරවණකරුගෙන් වර්තමාන නීතියට අනුව 8%ක වැට් බද්දක් අපි අය කරගන්නවා. ඒතකොට බලමු අපි විකුණනකොට කොහොමද කියලා. අපි විකුණුම් කියන්නේ ආදායමක්. එතකොට අපි ණයට බඩු වික්කනම් අපි වැට් එක මොකද කරන්න ඕන? වැට් එකයි අපේ භාණ්ඩයට ලකුණු කළ මිලයි දෙකම අපි ගෞරවණකාරගෙන් අය කරගන්න ඕන. ඒත් වගේම
අපේ විකුණුම් ආදායම විදිහට අපි සලකන්නේ වැට් එක අයින් කරපු මිල, වැට් රහිත මිල. ඒ නිසා ඒ විකුණුම් වල අන්තර්ගත වැට් එක අයින් කරලා විකුණුම් ගිණුමට වෙනම අපේ ආදායම හඳුනා ගන්නවා. වැට්පදු ප්‍රමාණය අපි වෙනම වැට්පදු පාලන ගිණුමට බැර කරනවා. එතකොට අපි ඒක වගකීමක් රජයට දෙන්න ඕනේ. අපි ගාම්දෙනු කරුවගෙන් අය කරගත්ත බද්ද රජයට යවන්න ඕන නිසා අපි වැට්පදු පාලන ගිණුම බැර කරනවා. දැන් ඔබට පැහැදිලි. එතකොට විකුණනකොට වැට් එක ණයගැති පාලන ගිණුම වැට්පදු සහිත මිල එහෙම නැත්නම් වැට් එකයි භාණ්ඩේ ඉන්වොයිස් මිලයි කියන දෙකම එකතු කරපු මිල වැට් සහිත මිල ණයගැති පාලන ගිණුම හර වෙනවා. වැට් එක වැට්පදු පාලන ගිණුම බැර. වැට් එක රහිත මිල විකුණුම් ගිණුම බැර. ඔන්න ඔය විදිහටයි අපි වැට්පදු වාර්තා කරන්නේ. ඒතර වැට්පදු පාලන ගිණුමේ ශේෂය අපි බැර ශේෂයක් වුණොත් අපිට ඒක රජයට ගෙවන්න ඕන. අපි ඒක වගකීමක් වශයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්නනවා. හර ශේෂයක් ආවොත් අපි වැට්පත් අපේ වත්කමක් විදිහට ජංගම වත්කම් යටතේ පෙන්නනවා. ඒතකොට වැට්පත් පාලන ගිණුමේ ශේෂය හර හෝ බැරවිය හැකි අවුරුද්ද අවසානයේ. එහෙනම් අපි අවධානය යොමු කරමු අපේ මේ ගැලපුම් අංක 9 කොහොමද අපි ගිණුම් කරන පියවරයන් ටික කොහොමද අපේ මූල්‍ය ප්‍රකාශනවලගේ බලපෑම වාර්තා කරන්න කියලා. දැන් අපි අපේ සටහනේ අංක 13 කෙරෙහි අවධානය යොමු කරමු ගැනුම් හා විකුණුම් මත වැට්පදු ගැලපීම. මම කලින් පැහැදිලි කළ ආකාරයටම ගැනුම් මත වැට්පදු පාලන ගිණුම හර ණයහිමි පාලන බැර. විකුණුම් මත වැට් ණයගැති පාලන හර වැට්පදු පාලන ගිණුම බැර. වැට් ප්‍රමාණය ගිණුම් ගත කරන ආකාරය. බලන්න අපි ඒක ආදායම් ප්‍රකාශයට කොහොමද වැට්පදක් අපි ගැලපීමක් කරලා නැත්නම් මොකද කරන්නේ? ශේෂ පිරික්සුමේ ඇති ගැනුම් හා විකුණුම් වලින් වැට් ඇතුළත් නැත්නම් වැට්පදු අඩු කරන්න. ඒ කියන්නේ අපි ගැනුම් වල වැට් තියෙනවා නම් වැට් එක අයින් කරන්න ඕන. විකුණුම් වල වැට් තියෙනවා නම් ඒකත් අපි අයින් කරන්න ඕන. වැට්පදු පාලන ගිණුමේ හර ශේෂයක් නැත්නම් ජංගම වත්කම් යටතේ බැර ශේෂයක් නැත්නම් ජංගම වගකීම් යටතේ අපි අනාවරණය කරන්න ඕනි. අපි එහෙමනම් ඊළඟට අවධානය යොමු කරමු අපේ අභ්‍යාසයේ කොහොමද වැට්පදු ගැලපීම සිදු කරලා තියෙන්නේ කියන එක පිළිබඳව. දැන් බලන්න ඔබගේ අභ්‍යාසයේ තියෙනවා විකුණුම්. විකුණුම් තියෙන ශේෂ පිරික්සමේ වැට් සහිතව 12960ක් වැට් සහිතව තියෙනවා. දැන් අපි මේ වැට්පත් 108ක වැට්පත්ක් ලියාපදිංචි කියලා අපි දක්වලා තියෙනවා. වැට්පත් 108ක්. එතකොට දැන් මේ වැට්පත් 108 අපි කොහොමද ගණන් බලන්නේ? 12960ට අපි 108න් බෙදලා අපි 8න් වැඩි කරනවා. වැට්පත් ලියාපදිංචිලා තියෙන 108යි වර්තමානය. එතකොට අපි 108ක් බලන්නේ විකුණුම් වලට 12960 108න් බෙදලා අපි 8න් වැඩි කරනවා. එතකොට අපිට 960ක් එනවා විකුණුම් මත වැට් එක. එතකොට අපි ඒක විකුණන් මත ගෙවන්න ඕන නිසා අපි විකුණුම් වලින් අයින් කරලා ආදායම් ප්‍රකාශයේ වැට් රහිත මිල වැට් ඇතුළත් නැති මිල අපි විකුණුම් විදියට දානවා. ඒතර වැට් එක අපි වැට්පදු පාලන ගිණුමක් අපි පෙර වැඩයට සකස් කරොත් ඔබට පහසුයි. ඒක අපි 960ක් බැර වෙනවා. දැන් ඊළඟට බලන්න ඔබගේ ශේෂ පිරික්සමේ තියෙන්නේ ගැනුම් 6480ක්. මේ ගැනුම් 6480න් අපි වැට් එක බැලුවොත් ඒත් අර වගේමයි 108න් බෙදලා 8න් වැඩි කරොත් අපිට උත්තරේ එනවා 480ක්. එතකොට ඒක අපි අයින් කරන්න ඕනේ ගැනුම් වලින්. මොකද අපි අපේ ගැලපීමේ කියනවා ගැනුම් වල තියනවලු වැට් විකුණුම් වලත් වැට් සහිතව තියෙනවා. ඒවා ණයහිමි ණයගැති පාලන ගිණුම් හරහා සටහන් වෙලා තියෙනවා කියලා තොරතුරක් තියෙනවා. එහෙනම් අපි දැන් ගැනුම් මත වැට් එක 480යි විකුණුම් මත වැට් එක 960යි. එතකොට වැට්පදු පාලන ගිණුමට 960ක් බැර වෙනවා. ඊළඟට වැට්පදු පාලන ගිණුමට හර වෙනවා ණයහිමි පාලන ගිණුම කියලා 480ක්. දැන් ওই දෙකේ අන්තරය ගත්තොත් අපිට පේනවා පැහැදිලිව තව 480ක් අපේ වැට්පදු රජයට ගෙවිය යුතුයි. දැන් එතකොට අපි ඒ ගෙවන්න තියෙන එක අපේ වගකීමක් බවට පෙන්නනවා. දැන් මම නැවතත් පැහැදිලි කරොත් වැට් එක රහිත මිල තමයි ආදායම හෝ එහෙම නැත්නම් විකුණුම් හා ගැනුම් වශයෙන් වාර්තා කරලා තියෙන්නේ. දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ
මේ වැට්බදු පාලන ගිණුමේ ශේෂය කොහොමද දක්වන්නේ කියලා බලමු. බලන්න අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ එතකොට වැට්බදු 480ක් අපි රජයට දෙන්න ඕන. 960ක් බැර වුණා, 480ක් හර වුණා, තව 480ක් බැර පැත්තේ ඉතිරි. ඒ කියන්නේ අපි රජයට විකුණුම් මත වැට් එක එකතු කරගත්ත එකෙන් තව 480ක් ගෙවන්න තියෙනවා. එහෙනම් අපි ඒක ජංග වගකීම් වල ගැලපුම් අංක 9 වශයෙන් සටහන් කරලා තියෙනවා. දැන් අපි අභ්‍යාසයේ තියෙන ගැලපුම් සියලුම වාර්තා කරලා ඉවරයි. හැබැයි අපේ ශේෂ පිරික්සුම ගත්තොත් ශේෂ පිරික්සුමේ තියෙනවා තවත් හැඟවුණු ගැලපීමක්. දැන් මම ඔබට ඒකේ අවධානය යොමු කරනවා. ඔබ බලන්න ඔබගේ ශේෂ පිරික්සුමේ තියෙනවා 10% බැංකු ණය කියලා. එතකොට 10% බැංකු ණය කියන එකේ අර්ථය තමයි ඒ ගත්ත ණය වලට 10%ක් පොලී ගෙවන්න. එතකොට මේකේ ගත්ත දිනේ ගැන සටහන් වෙලා නැහැ. ඒ කියන්නේ අපි උපකල්පනය කරමු අවුරුද්ද මුල ඉඳන්ම මේ තියෙන ණය මුදලක් කියලා. එතකොට අපි 10%ක් මේ 18 ණය පොලී වශයෙන් ගෙවන්න වෙන 100ක්. එතකොට බලන්න ඒ 100 අපි ගණනය කරේ කොහොමද 18 10%ක් පොලී බැලුවොත්. එතකොට 18 10%යි කියන්නේ 100යි. අපි බැංකු ණය පොලී කියලා ශේෂ පිරික්සුමේ තියෙන්නේ 80යි. අපි කාලච්ඡේදයට අදාළ පොලිය බවට හදාගන්න එහෙනම් තව 20ක් අපේ බැංකු ණය පොලී කියලා මූල්‍ය වියදම් යටතේ ඇතුළත් කරන්න වෙනවා. එතකොට දැන්ට ගෙවලා තියෙන පොලිය 80ට තව 20ක් එකතු කරලා 100ක් වශයෙන් පොලී වියදම මූල්‍ය වියදම් වශයෙන් අපි අනාවරණය කරන්න වෙනවා. අපේ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදම් යටතේ බැංකු ණය පොලී කියලා 100ක් සටහන් කරලා තියෙනවා ගැලපුම් අංක 10 වශයෙන්. එතකොට ගැලපුම් අංක 10 වශයෙන් 100ක් ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒක තමයි වර්ෂයට අදාළ පොලිය වෙන්නේ. දැන් ඒකේ 20ක් අපි ගෙවන්න ඕන නිසා අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ උපචිත පොලී කියලා ඇතුළත් කරලා තියෙනවා ගැලපුම් අංක 10 යටතේ. දැන් අපි අපේ අභ්‍යාසයේ සියලුම ගැලපුම් සටහන් වාර්තා කරලා ඉවරයි. දැන් අපි එමනම් අපේ ආදායම් ප්‍රකාශනයේ සියලුම සංඛ්‍යා ටික අපි එකතු කරන්නයි තියෙන්නේ. අපි දැන් අපේ ආදායම් ප්‍රකාශයේ ඉක්මනින්ම යමු. ආරම්භක තොරතුරු වාර්තා කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කරන්න. හොඳයි අපි එමනම් ආදායම් ප්‍රකාශය අපි බලමු. දැන් ඔබට ගණක යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. නිසා ඔබට ඉක්මනින් මේවා එකතු කරගන්න හැකියාව තියෙනවා. විකුණුම් 12000යි. එතකොට ආරම්භක තොගේ අපේ ශේෂ පිරික්සුමේ 1200යි. ගැනුම් 6000යි. තොගහානි අපි 150 සහ භාණ්ඩ ගැලි ගැලපුම් වාර්තා කරාට පස්සේ අපේ උත්තරය එනවා 5770ක්. එතකොට ආරම්භක තොගයයි 1200 එකතු කරපුවම 6970යි. එකකින් අවසාන තොගේ 200 අඩු කරා අපේ විකුණුම් පිරිවැය ආව 6770ක්. එතකොට විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරපුවම අපිට දල ලාභය අපිට ලැබෙනවා 5230ක්. ළඟට වෙනත් ආදායම් ලැබූ පොලී 200යි. ලැබූ ගෙවල් කුලී 150යි. ලද වට්ටම් අපේ ආදායමක් අපි ඒක 600 ශේෂ පිරික්සුමෙන් ගත්තා. ඒ අනුව අපිට ආදායම් ටික තියෙනවා 950. ඊළඟ බෙදා හැරීම් වියදම් වලට තියෙනවා බෝල් ණය 50යි, හානි කරන ලාභ ඉඩ හැරීම 95යි, මෝටර රථ 600යි, විකුණුම් කොමිස් 150යි. ඒ ටික එකතු 895යි. පරිපාලන වියදම් වරිපනම් බදු 400යි, විදුලි ගාස්තු 200යි, කාර්යාල උපකරණ 250යි, ලීබඩු සවිකිරීම 75යි, සේවක වේතන 1000යි, අර්ථසාධක අරමුදල් වියදම් 150යි, දුරකථන ගාස්තු 175යි. ඒ වියදම් ටික එකතුව 2250යි. ඊළඟට අපි වෙනත් වියදම් තොග කපා හැරීම 20යි, තොග හානි 30යි. ඒතකොට ඒ දෙක එකතුව 50යි. මූල්‍ය වියදම් බැංකු ණය පොලී 100යි. අපිට සියලුම මෙහෙයුම් වියදම් 3295යි. අපිට සුද්ධ ලාභය පෙන්නනවා 2885ක් වර්ෂයේ ලාභයේ විදිහට. අපි අවධානය යොමු කරමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. එතකොට බලන්න අපිට ජංගම නොවන වත්කම් ඉඩම් 2000යි, ධාරණාගේ මෝටර ධාරණාගේ 3000යි, කාර්යාල උපකරණ ධාරණාගේ 1250යි, ලීබර් සවිකිරීම 825යි. අපි සමුචිතයයි පිරිවැය තීරු දෙක එකතු කරනවා. ඒක පිළිවෙලින් 12000යි, 4925යි. ධාරණාගේ අපේ ජංගම නොවන වත්කම් වල 7075යි.
ජංගවත්කම් අවසාන තොග 180යි, ලැබිය යුතු රක්ෂණ වන්දි 120යි, ඉදිරියට ගෙවූ වරි පනම් 140යි, වෙනද ලැබිය යුතු දෑ ධාරණාගේ 6255යි, බැංකු මුදල් ජංගවත්කමක් අපේ ශේෂ පිරික්සීමෙන් අපි ගත්තා 1130ක්. ඊළඟට ලැබිය යුතු පොලි 50ක් අපි වාර්තා කරලා තිනවා 7875යි. එතකොට අපේ 7875ත් එකතු කරපුවාම ජංගම නොවනවත්කම් වලට 14950ක මුළුවත්කමක් පෙන්වනවා. දැන් ඊළඟට අපි අවධානය යොමු කරමු හිමිකම් වගකීම්. ශේෂ පිරික්සීමේ තියෙන ප්‍රාග්ධනය 7000යි, අපි සුද්ධලාභයේ ආදායම් ප්‍රකාශයෙන් ගත්තා 2885ක්. ගැල්ලි ටික අපි අඩු කරා. එතකොට 2670ක් එනවා. අපේ ශේෂ පිරික්සීමේ තියෙන දිගු කායන බැංකු ණය ජංගම නොවන වගකීමක්, නැත්නම් දිගු කායන වගකීමක්. ජංගම නොවන වගකීම් කිව්වන වඩා හොඳයි. 1000යි. එතකොට ජංග වගකීම් උපචිත විදුලි 80යි, කලින් ලැබූ ගෙවල් කුලී 50යි, ගෙවිය යුතු අත්සාධක අරමුදල් 250යි, ගෙවිය යුතු වැඩ බදු 480යි. අපි ශේෂ පිරික්සීමේ තියෙන වෙළඳ ගෙවිය යුතු දෑ බැරපැත්තේ තියෙන 3400 අපි ලියා ගන්නවා. උපචිත පොලී 20යි, ඒ ටික එකතුව 4280යි. එතකොට ඒක අපි ජංග වගකීම් ටික ඇතුළත් කරාට පස්සේ හිමිකම් සහ වගකීම් කියන දෙකේ එකතුව 14950ක එකතුවක් වෙනවා. හොඳයි. දැන් අපි සාකච්ඡා කරේ සම්පූර්ණ ඔබගේ විෂය නිර්දේශයේ තියෙන ගැලපුම් 14 ඇතුළත් කරලා මූල්‍ය ප්‍රකාශනයක් ඉතා සරලව ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මම ඔබට ආරාධනා කරනවා අපි මේ දීපු අභ්‍යාසයේ තියෙන ගැලපුම් වාර්තා කිරීම සඳහා යොදා ගැනීම සඳහා දීලා තියෙන සටහන හොඳින් කියවා නැවත නැවත ධාරණය කරගෙන මේ මූල්‍ය ප්‍රකාශනයේ නැවත නැවත පිළියෙල කරලා ඔබට ගණක යන්ත්‍ර දැන් පාවිච්චි කිරීමට අවසර දීලා තියෙන නිසා ඉතා වේගයෙන් ඉතා කෙටි කාලයකින් මේ මූලධර්ම ඔබගේ හිතට ඇතුල් කරගෙන මූල්‍ය ප්‍රකාශන පාඩම ඉතා නිවැරදිව අවබෝධයෙන් යුක්තව විෂය ග්‍රහණය කර ගන්නා ලෙස මම ඉතා කාරුණිකව ඉල්ලනවා. හොඳයි. ඔබ අපි සමග නිතරම කොම්මාස්ටර් සමග ඉදිරියට හැදෙන්න කියලා මම ආරාධනා කරනවා.